උපයෝගී බව කියන්නේ මොකද්ද? උපයෝගී වෙනවා කියන්නේ යම ප්‍රායෝගික ජීවිතයට බලපාන විදිය. ඔන්න ඕක තමයි මෙතනින් කතා කරන්න. චාල් පියස්, විලියම් ජේම්ස්, ජෝන් ඩුවි, කීල් පැට්රික් කියන අය මේ න්‍යාය ගොඩනගන්න දායක වුණා. අපි අරකේ කිව්වා වෙනත් පිරිසක්. ටීචර්ලාට මතකද දන්නේ ඒ පිරිස? ස්වභාව ධර්මවාදයේ පිරිසක් මම කතා කරා. රූසෝ, ෆ්‍රැන්සිස් බේකන්, ආමෝස් කොමේනියස්, හර්බර්ට් ස්පෙන්සර්, ජීන් ජැක් රූසෝ. ඔන්න ස්වභාව ධර්මවාදයට ගොඩනගපු පියවරු. චාල්ස් පියස්, විලියම් ජේම්ස්, ජෝන් ඩුවි, කීල් පැට්රික් උපයෝගීතාවය ගොඩනගන්න මූලික වුණු පියවරු. මේක එහෙනම් ස්වභාව ධර්මවාදී ගුරුකුලයකුයි උපයෝගීතා ගුරුකුලයකුයි කියලා ගුරුකුල දෙකක් තියෙනවා. දෙකක් නෙමෙයි තව තියෙනවා. ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න තියෙන මේ ගුරුකුල දෙක. එතකොට මේ න්‍යාය තියෙනවා දාර්ශනික මූලධර්ම. අරකේ දාර්ශනික මූලධර්ම 6ක් ගැන කතා කරා. අපේ හාමුදුරුවෝ අහපු ප්‍රශ්නෙන් ඒක අපිට තහවුරු වුණා තව. මේකේ තියෙනවා මූලධර්ම, දාර්ශනික මූලධර්ම. මේක එන්න පුළුවන් එකම ප්‍රශ්නේ තමයි, එකම නෙමෙයි එන්න පුළුවන් උපරිම ප්‍රශ්නේ තමයි ස්වභාව ධර්මවාදී න්‍යාය උපයෝගීතා න්‍යාය සමග සංසන්දනය කරන්න. අධ්‍යාපන මූලධර්ම, දාර්ශනික මූලධර්ම විෂය මාලාව මේ හැම එකම ගැන ලියන්න වෙනවා. එකක් ගැන ලියලා හරියන්නේ නැහැ. න්‍යායන් සම්බන්ධ කරන්න කිව්වොත්, සංසන්දනය කරන්න කිව්වොත් ඔය තුනම ගැන ලියන්න වෙනවා. ඒ හින්දා මේක වැදගත්. right. පළවෙනි උපකල්පනය තමයි දාර්ශනික මූලධර්මයේ තමයි උපයෝගීතාවාදය, උපකරණවාදයේ විදිහටත් මේක හඳුන්වනවා. පර්යේෂණාත්මක වාදයේ විදිහටත් හඳුන්වනවා. එහෙනම් මේ කොයි ක්‍රමයකට හරි අපිට මේක විභාගයට අහන්න පුළුවන්. උපයෝගීතාවාදය, උපකරණවාදය, පර්යේෂණාත්මක වාදය. දැන් ඒවා කියනකොට අර ස්වභාව ධර්මයෙන් එරෙහිව ගිය ගතියක් දැනේ. ඒක තමයි වෙන්න ඕන. ප්‍රැග්මැටිසම් කියන වචනය ඉංග්‍රීසියට ආවේ ග්‍රීක වචනයකින්. ප්‍රැග්මා කියන වචනේ ප්‍රැග්මා කියන්නේ ක්‍රියාව. එහෙම නැත්නම් කාර්ය කියන එක. අධ්‍යාපනයේ ව්‍යවහාරයට ප්‍රායෝගිකව ක්‍රියාවේ නැංවීම. ප්‍රැක්ටිස් කියන එක. ප්‍රැග්මැටිසම් එකෙන් කැඩලා ආපු එක ප්‍රැක්ටිස්. එතකොට අධ්‍යාපන ක්‍රියාවලියට, අධ්‍යාපන ව්‍යවහාරයට ප්‍රායෝගිකව හා ක්‍රියාවේ නැංවීම, ක්‍රියාකාරකම්, කාර්යයකට ප්‍රවේශ වීම, කැපවීම කියන වැඩක් එක්ක මහන්සි වීම උපයෝගීතා න්‍යායේ තේමා පාඩ. ඒ බව අර්නල් රීඩ් කියලා මහාචාර්යවරයා පවසලා තියෙනවා. එහෙනම් අධ්‍යාපන ව්‍යවහාරයට ප්‍රායෝගික හා ක්‍රියාවේ නැංවීම, ක්‍රියාකාරකම් කාර්යයකට ප්‍රවේශ වෙන එක, කැප වෙන එක, වැඩක් එක්ක මහන්සි වීම උපයෝගීතාවාද න්‍යායේ තේමා පාඩය. එතකොට කියනවා මේක මොකක් හරි වැඩක් එක්ක මැරෙන්න තියෙන දෙයක්, වැඩක් කරපන් කියන දෙයක් වාගේ දෙකක් ඔළුවට නැවෙනවා. මෙයාලට අනුව යම් කෙනෙක් ජීවිතය තුළදී ලබා ගන්න අධ්‍යාපනික අත්දැකීම් ප්‍රධාන කාරණා දෙකක් මත රඳා පැවතිලා තියෙනවා. අත්දැකීම් ලබා ගන්න එහෙනම් ප්‍රධාන සාධක දෙකක් බලපාලා තියෙනවා. පළවෙනි එක තමයි සිතුවිලි, ideas, thoughts. දෙවෙනි එක ක්‍රියාව, action එක. එහෙනම් කෙනෙකුට ජීවිතේ අධ්‍යාපනික අත්දැකීම් ලබන්න එක්කෝ සිතුවිලි බලපානවා, එක්කෝ ක්‍රියාව බලපානවා. සිතුවිලි වලට අදාළ අත්දැකීම් ලබා ගන්න සිතුවිල්ල ක්‍රියාවට නැංවන්න ඕන. මට හිතෙනවා දැන් මුං කැවුමක් මොකද්ද මේ තලගුලියක් කන්න. තලගුලියක රස බලන්න මට හිතෙනවා. අනිවාර්යෙන්ම මං කාලා බලන්න ඕන. ඒ සිතුවිල්ල ක්‍රියාවට නැංවන්න ඕන ඒකේ අත්දැකීම ලබන්න. දකින්න සිහින ක්‍රියාවට නැංවීම තුලින් අත්දැකීම ලැබෙනවා. මේ හින්දා පුද්ගලයෙකුගේ සිතුවිල්ල ක්‍රියාවට යටපත් වෙනවා. ක්‍රියාව කියන එක නා වඩාත් ප්‍රබල වෙනවා. සිතුවිල්ල කියන එක ක්‍රියාවට යටපත් වෙනවා. මේ අදහස චාල්ස් පියර්ස් එයාගේ මනස තුළ ඇති සිතුවිලි යථාර්ථයක් කරගන්නා හැටි කියන පොතෙන් ඉස්මතු කරලා පෙන්නලා තියෙනවා. මේ තර්කයේ මත පදනම් වෙලා උපයෝගීතාවාදීන් අවධාරණය කරන්නේ අදහස නෙවෙයි පුද්ගලයෙකුගේ ක්‍රියාව පුහුණුවේ සත්‍ය වේ කියන එක. උපයෝගීතාවාදීන් අවධාරණය කරනවා
අදහස නෙවෙයි පුද්ගලයාගේ කෙරුවාව තමයි සත්‍ය වෙන්නේ කියලා. ප්‍රැක්ටිස් එක ඇක්ෂන් එක ක්‍රියාව එහෙම නැත්නම් පුහුණුව එහෙමත් නැත්නම් කෙරුවාව තමයි සත්‍ය වෙන්නේ කියලා තමයි මෙයාලා පිළිගන්නේ. ලෝකේ යථාර්ථ ක්‍රියාව මත රඳා පවතිනවා. එතකොට තමයි සත්‍ය දකින්න පුළුවන් කියලා මේ ජෝන් ඩුවීලා කියනවා. මේ න්‍යාය භෞතික දියුණුවකට ප්‍රබල විදිහට බලපාන න්‍යායක්. ක්‍රියාවක් කළොත් තමයි ගැනීම කරන්න කියන එක තමයි මෙයාලා highlight කරන්නේ. මොකක් හරි කරන්න ඕන ඉගෙන ගන්න. learning by doing. ක්‍රියාකාරකම් පාදක කරගත් අධ්‍යාපනයේ අදහස මෙන්න මේ තුලින් අධ්‍යාපන පද්ධතියට ඇවිල්ලා තියෙනවා. ඔන්න වැදගත් කරුණු කියවෙනවා. ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනය learning by doing ඔන්න පද්ධතියට එකතු වෙලා තියෙනවා මෙයාලගේ මූලධර්ම තුලින්. උපයෝගීතාවාදීන්ට අනුව සත්‍ය තිබෙන්නේ ක්‍රියාව තුලයි. එනම් ස්වභාව ධර්මවාදයට අනුව අධ්‍යාත්මය නෙමේ වඩාත් සත්‍ය වෙන්නේ ස්වභාව ධර්මයයි. ඔන්න වෙනස. ආම්ද්‍රෝනේ ඔළුවට දාගන්න උපයෝගීතාවාදීන් කියන්නේ සත්‍ය තියෙන්නේ වැඩේ තුලයි, ක්‍රියාව තුලයි. රූසෝලා කියනවා ස්වභාව ධර්මවාදයට අනුව අධ්‍යාත්මය තුල නෙමේ සත්‍ය තියෙන්නේ ස්වභාව ධර්මයේ තුලයි. ඕනනම් කෙටියෙන් සංසන්දනයක් දෙපැත්තේ ගහගන්න. මූලික හරය දෙපැත්තට දාගන්න. එතකොට මේකෙදි පුද්ගල සිතුවිල්ල කිසිම ක්‍රියාවක් පුද්ගල සිතුවිල්ල හොඳ සුදුසු ක්‍රියාවක් තෝරගන්න උපකරණයක් ලෙස පෙනී සිටිනවා. ඒ හින්දා මේකට උපකරණවාදය කියලා කියනවා. මම නැවත කියනවා. පුද්ගල සිතුවිල්ල සුදුසු ක්‍රියාව තෝරගන්න උපකරණයක් විදිහට ක්‍රියා කරනවා. ඉඳගන්න උපකරණයක් තමයි අපි භාවිතා කරන්නේ පුටුව. එතකොට පුද්ගල සිතුවිල්ල කියන එක අර හොඳ ක්‍රියාවක් තෝරගන්න උපකරණයක් විදිහට ඒත් වැඩ කරනවා. පෙනී සිටිනවා. ඒ හින්දා උපකරණවාදය කියලා කියනවා. පුද්ගල මනසේ ඇතිවන අදහස සුදුසු ක්‍රියාවට නැංවීමට අවශ්‍ය තල්ලුව එහෙම නැත්නම් මෙහෙවීම ලබා දෙන්නේ උපකරණයක් විදිහට සිතුවිල්ල පෙනී හිටින හින්දා උපයෝගීතාවාදේ මේක උපකරණයක් විදිහට ගන්නවා. පුද්ගල මනසේ ඇතිවන අදහස හොඳ විදිහට ක්‍රියාවට නංවන්න තල්ලුව දෙන්නේ මෙන්න මේ තල්ලුව දෙන උපකරණයක් විදිහට සිතුවිල්ල ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි මේකේ සරලව කියන්නේ. පර්යේෂණ කරන එක තුලින්මයි මේක ලැබෙන්නේ. ඒ හින්දා පර්යේෂණාත්මක වාදය කියලාත් මේකට කියනවා. මේ කාරණා අනුව උපයෝගීතාවාදීන් විශ්වාස කරනවා සැබෑ දැනුම ප්‍රායෝගික අත්දැකීම මත රඳා පවතිනවා කියන එක. සැබෑ දැනුම ප්‍රායෝගික අත්දැකීම මතයි පවතින. සමාජයේ පවත්න එක එක ප්‍රපංචයන් සංසිතීන් පිළිබඳව තියෙන සත්‍යයන් ඒ සම්බන්ධයෙන් ඒ මොහොතේ පවතින දැනුම මත තීරණය වෙනවා. සමාජයේ එක එක සංසිද්ධීන් තියෙනවා. ඒ සංසිද්ධීන් පිළිබඳව පවතිනවා යම්කිසි සත්‍යයන්. ඒ සම්බන්ධයෙන් ඒ මොහොතේ පවතින දැනුම මත තමයි ඒ සත්‍යයන් පිළිබඳව සංසිද්ධීන් ගොඩ නැගෙන්නේ. ඒ අඛණ්ඩව වෙනස් වෙනවා. උලඟක් හමනකොට ගහක අත්තක් වෙනස් වෙනවා වගේ මේ සංසිද්ධීන් අඛණ්ඩව වෙනස් වෙනවා. නිරන්තරයෙන් වෙනස් වෙනවා. අඛණ්ඩව වෙනස් වීමට භාජනය වෙනවා. ලොව නොවෙනස් එකම දේ වෙනස් වීම පමණයි. කොහෙන් දෙන්නේ? උපයෝගීතාවාදී. මොකක් හරි දෙයක් ගැන සමාජයේ ඇති දැනුම වැඩි වෙන වෙලාවට එහි සත්‍ය කියන කාරණාව තව දුරටත් වෙනස් වෙනවා. මොකක් හරි දෙයක් ගැන සමාජයේ තියෙන දැනුම වැඩි වෙනකොට ඒකේ සත්‍ය කියන කාරණාව වෙනස් වෙනවා. පඬුවස් නුවර තිබුණා රාජධානියේ මැද්දේ අර වලක්වා එකක් උන්මාද චිත්‍ර අහිර කරලා තිබුණා කියලා මේකේ
සත්‍යයක් තිබුණා. කැනීම් කරා සක්වලා වාටේ කියලා මුළු යාග හෝම පවත්වපු තැනක් කියලා ඒක ඔප්පු වුණා. සත්‍ය බැහැර වුණා. දැනුම වැඩි වෙනකොට එහෙනම් සත්‍ය කියන කාරණාවත් වෙනස් වෙවි වැඩි දියුණු වෙවි යනවා. මේ තියෙන සමාජයේ ස්ථාවරුණු සත්‍යයක් නැහැ. සත්‍ය දැනුම අනුව වෙනස් වෙනවා කියන එක එහෙනම් මෙයාලා පවසනවා. මෙයාලා අවධානය කරන්නේම ක්‍රියාවෙන්වත් පත් කරගන්න දැනුම හා අවබෝධය විතරමයි. ක්‍රියාවෙන් තමයි මේක අවබෝධ කරගන්න ඕන. කරලමයි බලන්න ඕන කියන එක. doing something. යමක් කරලමයි මේක ගන්න ඕන කියන එක තමයි මෙයාලා highlight කරන්නේ. මෙයාලා තවදුරටත් අවධානය කරනවා අපිට යම් කිසි දෙයක් කරන්න අවශ්‍යද පළමුව ඒකේ ප්‍රයෝජනවත් බව. එහෙම නැත්නම් ඒකේ තියෙන උපයෝගීතාවය පරීක්ෂා කරලා එය හැකි විගස නිම කිරීම එහෙම නැත්නම් ක්‍රියාවට නැංවීම මේකෙදි කරන්න ඕන කියලා. අපේ ඉස්කෝලවල පාසල් සංවර්ධන සමිතිය තීරණ ගන්නකොට පාසලේ පිට්ටනිය කපනවද දරුවන්ට වොෂ්රූම් එක ටොයිලට් එක හදනවද කියලා තීරණ ගන්නවා. ඒ ගන්න උපයෝගීතාවාදයට අනුව. පළමුවම ඒකේ ප්‍රයෝජනවත් ගිහා බලලා දරුවන්ට අත්‍යවශ්‍ය මේක තමයි තෝරගන්න. එහෙම නැතුව පාසලේ පිට්ටනිය හැදුවොත් දරුවෝ සමහරවිට පාසලට එන්නේ නැහැ පාසල් හැර යාම වෙනවා. අර අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න තැනක් නැතුව. එහෙම ප්‍රශ්න එනවා. ප්‍රතිඵලය ලබන්න නම් එය අර්ථකථනය කර හැකි ඉක්මනින් ඉවර කරන්න ඕන. ඒක තමයි මේකෙදි කියන්නේ. මේ සරලව කිව්වොත් මේ න්‍යාය හරය ක්‍රියාවට ප්‍රබල තැනක් දෙනවා. ඒ අනුව පුද්ගලයා සමාජය වෙනස් වෙනවා. ප්‍රතිඵලයක් ලබන්න නම් ක්‍රියාවේ යෙදිය යුතුමය. ස්ථාවර වූ නිශ්චිත වූ සත්‍යයක් නැහැ. ඒක වෙනස් වෙනවා. ඔන්න උපයෝගීතාවයේ හරය. ක්‍රියාවක් විසින් නිතරම සතුට ගේන්නේ ක්‍රියාවෙන් තොරව සතුටක් ලබන්නෙත් නැහැ. විලියම් ජේම්ස් මෙහෙම කියනවා. වැඩක් කරපුවාම තමයි සතුට ගේන්නේ. හැබැයි කරන වැඩෙන් හැමදාම සතුට එන්නෙත් නැහැ. කොච්චර බලන්නකෝ ප්‍රායෝගිකද කියලා. ඊට පස්සේ අපි යනවා උපයෝගීතාවයේ දාර්ශනික මූලධර්ම පැත්තට. ඔන්න දාර්ශනික පැත්තට යනවා. ක්‍රියාවට වඩා වැඩි තැනක් දෙනවා. වඩාත් වූ වැඩි තැනක් තමයි ක්‍රියාවට ලැබෙන්නේ උපයෝගීතාවාදයේදී. වැදගත් තැනක් අත්දැකීමට මේ දර්ශනයෙන් ලැබෙනවා. අත්දැකීම කියන දේ තමයි ඉස්මතු කරලම ගන්න මේකේ. අත්දැකීමට ප්‍රබල තැනක් මේ වාදයේදී හිමි වෙනවා. ස්ථිර දෙයක් නැහැ. නිතර වෙනස් වෙන සුළුයි. නිශ්චිත දෙයක් ගැන විශ්වාසයක් නැහැ මේ වාදයේදී. දාර්ශනික මූලධර්ම. සියල්ල වෙනස් වෙන බව තමයි ඒකින් එනම් පිළිගන්න වෙන්නේ. සුනාමිය උදාහරණයක්. හැමදේම ක්ෂණයකින් සියල්ල වෙනස් කෙරුවා. මනුස්ස ජීවිත, මනුස්සයාගේ ආර්ථික මට්ටම, රටේ ආර්ථිකවත් සියලු දේ එක ක්ෂණයකින් වෙනස් වෙනවා. සියල්ල වෙනස් වෙන සුළුයි. සදාකාලික ස්ථිර වූ වටිනාකම් ඇති බව පිළිගන්නේ නැහැ මේකෙදි. සදාකාලික ස්ථිරම වටිනාකමක් ඇති දෙයක් මේකේ නැහැ කියලා තමයි යොමු කියන්නේ. පර්යේෂණ ගැන විශේෂ අවධානය යොමු කරනවා. පර්යේෂණ වලට විශේෂ තැනක් මේකෙදි හිමි වෙනවා. අද ගැන විතරයි මේක විශ්වාස කරන්නේ. වර්තමානයේ විතරයි විශ්වාස කරන්නේ. අනාගතයක් ගැන ලොකුවට කතා කරන්නේ. අතීතයක් ගැන කතාවක් නෙවෙයි. පුද්ගලයෙකුගේ සංවර්ධනයයි වර්ධනයයි පරිසරය හා පවතින අඛණ්ඩ සම්බන්ධතාවය. එහෙම නැත්නම් පරිසරයත් එක්ක ගැටීම මත තමයි පුද්ගලයෙකුගේ වර්ධනය හා සංවර්ධනය සිද්ධ වෙන්නේ. දාර්ශනික මූලධර්ම. පුද්ගලයයි සමාජය, පුද්ගල හා සමාජ වටිනාකම්. මෙතන සමාජ පැවැත්මට අවශ්‍ය වටිනාකම්. පුද්ගලයාගේ සහ සමාජ පැවැත්මට අවශ්‍ය වටිනාකම් අත්දැකීම් හරහා පුද්ගලයාට නිර්මාණය කරගන්න පුළුවන්. සමාජ පැවැත්මට අවශ්‍ය සමාජ වටිනාකම් පුද්ගලයෙකුට අත්දැකීම් හරහා නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න උපයෝගීතාවාදයේ දාර්ශනික මූලධර්ම ටික.
මේක දාර්ශනික මූලධර්ම විතරක් ඔව් ටීචර්. සර් උපයෝගීතාවාදයේ පර්යේෂණය අතර තියෙන සම්බන්ධය මොකද්ද සර්? මට ඒක තේරුම් ගන්න අමාරුයි. උපයෝගීතාවාදයේදී ටීචර් කියන්නේ කර බලපං. කිරීමෙන් තොර සතුටකුත් නැහැ, කිරීමෙන් තොර සොයා ගැනීමකුත් නැහැ කියන එක. එහෙනම් පරීක්ෂණ කරන එක තමයි මේකේ පර්යේෂණ ගැන විශේෂ අවධානයක් මේ වාදයේදී යොමු කරනවා. එතකොට පර්යේෂණ වලට විශේෂ තැනක් දෙනවා කියන්නේ මේ doing something මොනවා හරි දෙයක් කරන්න කියන එක. කරලා තමයි අවබෝධය ලබා ගන්න කියන්නේ. ඒක තමයි මෙතන කියන්නේ. පර්යේෂණ කරනවා කියන්නේ අපි යමක් කරනවා කියන එක. එතකොට කරලා යමක් ලබා ගන්න කියන එක මෙයාලා මේ සඳහන් කරන්නේ. ඒකයි එතනින් ඒක අවධානය කරන්න. learning by doing. ඉගෙන ගන්න යමක් කරලා. පර්යේෂණ වලින් කරන්නේ ඉගෙන ගැනීම දිගටම. පර්යේෂණ මගින් අනාවරණය කරන ඔස්සේ ඉගෙන ගැනීම සිද්ධ කරනවා. ඒක තමයි මෙතනින් සඳහන් වෙන්නේ. තේරුණාද? දන්නේ නැහැ ටීචර්. තව විස්තර කරන්න ඕනද? කෙටියෙන් කිව්වෙම. තේරුණා සර්. ගොඩක් ස්තුතියි. පුද්ගලයාගේ හා සමාජ වටිනාකම් අනිවාර්යෙන්ම හොඳට මතක තියාගන්න. සමාජ පැවැත්මට අවශ්‍ය සමාජ වටිනාකම් අත්දැකීම් හරහා තමයි පුද්ගලයාට නිර්මාණය කරගන්න වෙන්නේ. අත්දැකීම යමක් කරලා ලබන අත්දැකීම මතමයි මේක ඩෙවලොප් කරගන්න වෙන්නේ. මේක පර්යේෂණ මගින් හෝ ඉගෙනීම මගින් හෝ මේ පැත්තට තමයි යන්නේ. එතකොට උපයෝගීතාවයේ ඔය අපි දාර්ශනික මූලධර්ම කතා කරාට මදි. මේක අධ්‍යාපන මූලධර්මත් බලන්න ඕන. මේක කොහොමද අධ්‍යාපනයේ පැත්තට ගලපගෙන තියෙන්නේ? අධ්‍යාපනයක් අවශ්‍යයි. අධ්‍යාපනයේ අරමුණු හා පරමාර්ථ මේ අධ්‍යාපන මූලධර්මයට ටික කතා කරනවා. උපයෝගීතාවාදීන්ට අනුව අධ්‍යාපනයේ සඳහා කල්තියා විනිශ්චය කරගත් නිශ්චිත අධ්‍යාපන අරමුණු නැහැ. කල්තියා ප්ලෑන් කරලා නැහැ අධ්‍යාපනය ගැන. ප්‍රධාන වශයෙන් අධ්‍යාපනයේ ඇති එකම පරමාර්ථය තමයි අලුත් දැනුම වර්ධනය කිරීමයි නිර්මාණය කිරීමයි. එකම පරමාර්ථය අලුතෙන් දැනුම වර්ධනය කිරීම හා නිර්මාණය කිරීම. කෙනෙකුට ක්‍රියාකාරකම් සහ අත්දැකීම් තුළින් අලුත් වටිනාකම් එහෙම නැත්නම් නවෝත්පාදනයන් කරන්න පුළුවන් කියන එක තමයි සඳහන් කරන්නේ. ඒ සඳහා අධ්‍යාපනය අවශ්‍ය බව තමයි ඔවුන් අවධාරණය කරන්නේ. කෙනෙකුට ක්‍රියාකාරකම් හා අත්දැකීම් තුළින් තමයි නවෝත්පාදනයන් කරන්න පුළුවන්. ඒ සඳහායි අධ්‍යාපනය අවශ්‍ය කියලා තමයි උපයෝගීතාවාදීන් ප්‍රකාශ කරන්නේ. ජෝන් ඩුවි පොතක් ලියනවා අධ්‍යාපනය හා ප්‍රජාතන්ත්‍රවාදය. ඒකෙන් එයා පෙන්නනවා අධ්‍යාපනයේ ප්‍රධාන කාරණා දෙකක් නිසා අවශ්‍ය වෙනවා කියලා මිනිහෙකුට. පළවෙනි එක තමයි මිනිහෙක් පුද්ගලයෙකුගේ ස්වභාවික අවශ්‍යතා සඳහා අධ්‍යාපනය අවශ්‍යයි. දෙවෙනි එක තමයි සමාජීය අවශ්‍යතාවයන් සඳහා අධ්‍යාපනය අවශ්‍යයි. මේක කොච්චරක් දුරට Tamanට ගැලපෙනවද කියලා කල්පනා කරලා බලන්න. ඇත්තටම අපි අධ්‍යාපනය ඇයි කරන්නේ? ඇයි අපි ඉගෙන ගන්න? ඒ කාරණා දෙක කියන්න පොඩ්ඩක්. පුද්ගලයෙකුගේ ස්වභාවික අවශ්‍යතා සඳහා සමාජීය අවශ්‍යතා සඳහා. ස්වභාවික අවශ්‍යතා කියලා මොනවද අපි ගන්නෙ? ස්වභාවික සංවර්ධනයේට අධ්‍යාපනයේ අවශ්‍යතාවය. පුද්ගලයෙකුගේ කායික ඉන්ද්‍රියන් සංවර්ධනය හා පවත්වා ගැනීමට සහ මානසික සෞඛ්‍ය සංවර්ධනය පවත්වා ගන්න තමයි මේ අධ්‍යාපනය අවශ්‍ය වෙන්නේ. ඔන්න ඕක තමයි ස්වභාවික අවශ්‍යතාව. අපි ඉගෙන ගත්තොත් තමයි අපේ ශරීර සෞඛ්‍ය ගැන අපි දැනගන්නේ. කොවිඩ් වලින් ආරක්ෂා වෙලා ජීවිතය ගෙනියන්න පුළුවන් ඉගෙන ගත්තොත් විතරයි. අපිට ඒ දැනුම තියෙනවා නම් විතරයි. ඒ හින්දා ඉගෙන ගන්න ඕන. ස්වභාවික අවශ්‍යතාව සඳහා ඉගෙන. සමාජීය අවශ්‍යතාවයක් කියන්නේ සමාජ ඵලදායීත්වයට අධ්‍යාපනය අවශ්‍ය වෙනවා කියන එක. සමාජයේ යම් තැනකට ගෙන එන්න නම් අධ්‍යාපනය දෙන්න අවශ්‍යයි. බලන්න කොච්චර සාධාරණද කියලා. ජෝන් ඩුවි අධ්‍යාපනය පුද්ගලයෙකුගේ ස්වභාවික අවශ්‍යතාවයක්ම යන්න තව දුරටත් පැහැදිලි කරනවා. අධ්‍යාපනය කියන්නේ පුද්ගලයෙකුගේ ස්වභාවික අවශ්‍යතාවයක් කියන එක තහවුරු කරනවා. පුද්ගලයාට පරිසරය සමග අඛණ්ඩව පවත්න සම්බන්ධතාවයක් තියෙනවා. එහෙම නැත්නම් පරිසරයත් සමග ගැටීමක් හින්දා ඔහුට අත්දැකීම් ලැබෙනවා කියන්නේ. පුද්ගලයා පරිසරය සමග අඛණ්ඩව ගැටීම හේතු කරගෙන ඔහුට අත්දැකීම් ලැබෙනවා. ඒ ලැබෙන අත්දැකීමේ ප්‍රතිඵලයක් ලෙස ඉගෙන ගන්නවා කියන එක තමයි ජෝන් ඩුවි තවදුරටත් විස්තර කරන්නේ.
ඉගෙනීමේ ප්‍රතිඵලයේ හින්දා වර්ධනයයි සංවර්ධනයයි ලැබෙනවා කියලා ඔහු තවදුරටත් කියනවා. පුද්ගලයා තියෙනවා එක පැත්තක, පරිසරයේ ඉන්නවා අනිත් පැත්තක. මේක අඛණ්ඩව දෙන්න දෙපැත්තට ගැටෙනවා. ඒ තුලින් ප්‍රතිඵලයේ අත්දැකීමක් ලැබෙනවා. පුද්ගලයා සහ පරිසරයේ ගැටීමේ ප්‍රතිඵලයක් විදියට අත්දැකීම ලැබෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට දැනුම ලැබෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට සංවර්ධනයක් ලැබෙනවා. ඕක තමයි ඩුයි කියන්නේ. කෙනෙකුට ඕක ඔන්න රේඛීය සටහනකින් ඇඳලා පෙන්වන්න පුළුවන්. එක පැත්ත පුද්ගලයා අනිත් පැත්තේ පරිසරය. මේ දෙපැත්තට ඊතල දෙකක් දාලා ගැටීම දාලා යටට ප්‍රතිඵලය දාලා පළවෙනි ප්‍රතිඵලය අත්දැකීම, දෙවෙනි ප්‍රතිඵලය අත්දැකීමෙන් පල්ලයට ඊතලේ දැනුම ලැබීම. එතනිනුත් යටට තමයි සංවර්ධනය පුද්ගලයා. මේක යාව ජීව ක්‍රියාවලිය. මේක මිනිහෙකුගේ මරණ මංචකයේ දක්වාම සිද්ධ වෙන ක්‍රියාවලිය. මේක මග නවතින්නේ. පුද්ගලයා මොකක් හරි එක්ක ගැටෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට අත්දැකීම ලැබෙනවා. අත්දැකීම තුලින් ඌ ඉගෙන ගන්නවා. ඉගෙන ගැනීම තුලින් සංවර්ධනය. බලන්නකො මේක කල්පනා කරලා. ඔයාලා කුස්සිය උයන්න යනකොට මොන තරම් අත්දැකීම් ගන්නවද? මේ ගැටීම හරහා. සමාජ ජීවත් වෙනකොට මොන තරම් අත්දැකීම් ගන්නවද? අද අපිට Zoom meeting එකට සම්බන්ධ කරගන්න බැරි වුණා. කට්ටිය වැඩි වුණා. අපි මොකද කරුවේ? අපි ගැටුණා. මේක කොහොමද විසඳගන්නේ? අපි ගැටුණා. ඒකේ ප්‍රතිඵලයක් විදියට එක ටීචර් කෙනෙක් ඉදිරිපත් වුණා. කතා කරා අදාළ තැනට. අන්න එයා දැනුවත් වුණා. මේක සල්ලි ගෙවුවොත් මෙහෙම කරන්න පුළුවන් කියලා. අන්න අපි ඒක කරලා සංවර්ධනයක් ලබනවා. බලන්නකො මේවා කොච්චර දුරට ප්‍රායෝගිකද කියලා. මේවා යාව ජීවත්. මේවා නැවතින තැනක් නෑ. මරණ තෙක්ම මේවා ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ ක්‍රියාවලිය පුද්ගලයෙකුගේ ජීවිතයේ අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ජීවිතයේ තියෙන තුරු මේවා ක්‍රියාත්මක වෙනවා. සමාජ අවශ්‍යතාවයේ තවදුරටත් මෙයා පැහැදිලි කරනවා. ඒකදී අවධානය කරනවා අධ්‍යාපනය පුද්ගලයන්ගේ සමාජානුයෝජනය කිරීමට උදව් වෙන සමාජීය ක්‍රියාවලියක් බව. සමාජ අනුයෝජනය කරන්න. සමාජානුයෝජනයට. සමාජ අවශ්‍යතාවය අවධානය කරන්නේ අධ්‍යාපනය පුද්ගලයින්ගේ සමාජානුයෝජන කාර්ය සඳහා උදව් වන සමාජීය ක්‍රියාවලියක් කියලා. ඒත් එක්ක මේක සමාජයේ අලුත් වැඩියා කරන්න, අලුත් මුහුණුවරකින් ඉදිරිපත් කරන්න, අලුත් කරන්න වාගෙම සමාජයේ ස්ථාවරත්වය හා අඛණ්ඩව පවත්වාගෙන යන්න උදව් වෙන මාධ්‍යයක් විදිහට ක්‍රියා කරනවා කියලා ජෝන් ඩුවි කතා කරනවා. සමාජයේ නිතරම අලුත් වෙන්නේ මෙන්න මේ අධ්‍යාපනය තුලින්. ඒක අලුත් වැඩියා වෙන්නේ අධ්‍යාපනය තුලින්. සමාජයේ ස්ථාවරත්වය වැටෙන්නේ නැතුව එක මට්ටමක තියාගෙන ඉන්නේ අධ්‍යාපනය තුලින්. අඛණ්ඩව පවත්වගෙන නොකැඩී ඉදිරියට පෙළ ගස්වගෙන මේ කාරණා එකතු කරගෙන මේ හොඳ ප්‍රශ්නයක් තියෙනවා. අපි කතා කරා දාර්ශනික මතවාද, අධ්‍යාපන මතවාද කතා කරා. එහෙනම් උපයෝගීතාවාදේ මතවාදයි අධ්‍යාපනික මතවාදයි සමපාත වෙනවා. Excuse me, sir. ඔව් ටීචර්. සර් මෙතන අර කිව්වනේ පුජ්‍යලයා හා පරිසරයේ එක්ක ගැටුණාම තමයි අත්දැකීම් ලබා ගන්න කියලා. එතෙන්දි පරිසරය කියන එකෙන් අදහස් කරන්නේ ස්වභාවික පරිසරය විතරද නැත්නම් සමාජීය පරිසරයත් අදාළ වෙනවද? නැත්නම් සමාජීය අවශ්‍යතාවලද? පරිසරය කිව්වොත් පුද්ගලයාගේ පිට සියලු දේවල්. සමාජීය අවශ්‍යතාවය වෙන්න පුළුවන්, ස්වභාවික පරිසරය වෙන්න පුළුවන්. මේ ඔහු ජීවත් වෙන සමාජ පරිසරය වෙන්න පුළුවන්. ඒ හැමදේම මෙතන අදාළයි. එළිය කියන එක පුද්ගලයා තුලින් එළියේ තියෙන දේවල් කියන එක පරිසරය කියලා මෙතන ගන්න. ගොඩක් දුරට මේක සමාජීය පරිසරයේ පැත්තෙන් තමයි කතා කරලා තියෙන්නේ. සර් මේකේ මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා සර් මේ උපයෝගීතාවාදීන්ගේ අධ්‍යාපනික අදහස් ඔවුන්ගේ දාර්ශනික මූලධර්මයන් මත ගොඩනැගී ඇත. තාර්කිකව පැහැදිලි කරන්න කියලා. මම මේ දැන් කියපු දෙයමයි. ඒත් එකම තව ප්‍රශ්නයක් අහලා තියෙනවා ජෝන් ඩුවි අධ්‍යාපනයේ ස්වභාවික අවශ්‍යතාවය යන්නේ සැලකුවේ කුමක්ද කියලා. ජෝන් ඩුවි අධ්‍යාපනයේ ස්වභාවික අවශ්‍යතාවය යන්නේ සැලකුවේ කුමක්ද කියලා තව ප්‍රශ්නයක් කපිල සර් දීලා තියෙනවා.
ඒක හොඳයි. හොඳ ප්‍රශ්නයක් ටීචර්ලා ඒ ප්‍රශ්නේ චුට්ටක් ලියා ගන්නකො. අලුත්ම ප්‍රශ්නයක් ඒක. අලුත් විදිහකට දෙන එක. ඒක චුට්ටක් කියන්නකො ඩුවි. ජෝන් ඩුවි අධ්‍යාපනයේ ස්වභාවික අවශ්‍යතාවය යන්නෙන් සැලකුවේ කුමක්ද? මොකද්ද මේ ස්වභාවික අවශ්‍යතාවය විදිහට මෙයා දැක්කේ? එතනදී තමයි සර් පොඩ්ඩක් කියලා තියෙන්නේ මේ අර අධ්‍යාපනය යන සමාජීය ක්‍රියාවලියක් ඒ පුද්ගලයන්ගේ සමාජාන යෝජනය කිරීමත් කියන අන්නේ කොටස තමයි එතන සර් පොඩි හැඳින්වීමක් කරලා තියෙනවා. අර සර් අන්තිමට කියපු ටික. ඔව්. ඒක තමයි පුද්ගලයා මේ අධ්‍යාපනය කියන්නේ පුද්ගලයා සමාජානුයෝජනයට උදව් කරන ක්‍රියාවලියක්. ඒත් එක්කම ඒක සමාජය අලුත් කරන්න. එහෙමත් නැත්නම් සමාජයේ ස්ථාවර කරන්න. එහෙමත් නැත්නම් මේක නොකැඩි නොබිදී ඉදිරියට පවත්වා ගැනීමට උදව් වෙන මාධ්‍යයක් විදිහට මෙන්න මේක අපිට කියන්න පුළුවන්. එතකොට ඩුවි අධ්‍යාපනයේ ස්වභාවික අවශ්‍යතාවය විදිහට දකින්නේ එහෙනම් මෙන්න මේ පුද්ගල සමාජානුයෝජනයට උදව් වෙන එක. එතන නෙමෙයි නේද? අර ඉතිසෙල්ලා දීලා තියෙනවා අධ්‍යාපනයේ පුද්ගලයන්ගේ ස්වභාවික අවශ්‍යතාවයක් යන තවදුරටත් පැහැදිලි කරයි කියලා. අර අපි ඉස්සෙල්ලා කිව්වේ පුද්ගලයේ පරිසරය තම අඛණ්ඩව සිදුවන ගැටීම්. අර එතන කාරණා තුනක් කිව්ව අත්දැකීම්. අන්න එතෙන්ට නෙමෙයි දෙන්නේ. නැත්නම් අර අධ්‍යාපනයේ කොටස් දෙකකට බෙදී පුද්ගලයෙකුගේ ස්වභාවික අවශ්‍යතාවය එතන නෙමෙයිද? ජෝන් ඩුවි කියනවා එයාගේ පොත තුල අධ්‍යාපනය ප්‍රධාන කාරණා දෙකක් අවශ්‍යයි අධ්‍යාපනය සම්පූර්ණ වෙන්න කියලා. එකක් තමයි පුද්ගලයාගේ ස්වභාවික අවශ්‍යතාවය. අනිත් එක තමයි සමාජීය අවශ්‍යතාවය. දැන් මම සමාජීය අවශ්‍යතාවය තමයි අතන කිව්වේ. එතකොට මේකේ ස්වභාවික අවශ්‍යතාවය කියන්නේ තමා තුල පුද්ගලයාගේ කායික ඉන්ද්‍රියන් හා එහෙම නැත්නම් කායික ඉන්ද්‍රියන් සංවර්ධනය පවත්වා ගැනීම හා මානසික සෞඛ්‍යය පවත්වා ගැනීම ගොඩනැගීම කියන එක තමයි මේ පෞද්ගලික පැත්තට එන්නේ. පුද්ගලයාගේ ස්වභාවික අවශ්‍යතා ගොඩනැගීම. සමාජීය ක්‍රියාවලිය කියන්නේ අර සමාජ ඵලදායීත්වය අධ්‍යයනය කිරීමට යොදා ගැනීම අධ්‍යාපනය. ස්වභාවික අවශ්‍යතාවයක් කියන්න අර තවදුරටත් පැහැදිලි කරලා තියෙනවා පරිසරයේ සමග අඛණ්ඩව පවත්නා වූ ගැටීම නිසා අත්දැකීම් ලැබෙනවා කියන එක. ඒ අත්දැකීම් ලැබීමේ ප්‍රතිඵලයක් විදිහට ඉගෙනුම ලැබෙනවා. ඉගෙනුමේ ප්‍රතිඵලයක් හින්දා පුද්ගලයා සංවර්ධනය වෙනවා. අන්න ඒ ටික තමයි මෙතන ඕන. අර chart එක ගහලා මේක යාව ජීව ක්‍රියාවලියක් මේක මරණය දක්වාම මේක ගෙනියනවා කිව්වනම් ඒක තමයි මේකට උත්තරේ. අධ්‍යාපනයේ ස්වභාවික අවශ්‍යතාවයක් ලෙස සැලකුවේ කුමක්ද කියන්නේ. අර මානසික පැත්ත අතනින් හලලා තියෙනවා. ඕනනම් කියන ප්‍රශ්නය දෙන්න පුළුවන් සර්ට ඩුයිගේ අධ්‍යාපනයේ මේ පුද්ගලයෙකුගේ ස්වභාවික අවශ්‍යතාව සඳහා යොදා ගන්නා ලෙස අර්ථ දක්වන්නේ මන්ද? ඇයි පුද්ගලයාගේ ස්වභාවික අවශ්‍යතාව සඳහා මේක යොදා ගන්න? ස්වභාවික සංවර්ධනයට අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. පුද්ගලයෙකුගේ කායික ඉන්ද්‍රියන් සංවර්ධනයට පවත්වා ගන්න මානසික සෞඛ්‍ය සංවර්ධනයට මේක අවශ්‍ය වෙනවා. ඒ හින්දා පුද්ගලයාගේ මානසික අවශ්‍යතා සම්පූර්ණ කරගන්න අධ්‍යාපනය අවශ්‍ය කියලා කියනවා. මේ අධ්‍යාපනයේ පැති දෙකක් පෙන්නනවා. ඒකෙදී අපිට ලියන්න වෙන්නේ ප්‍රශ්නෙට අනුව ස්වභාවික අවශ්‍යතා ගැන විතරයි. මානසික අවශ්‍යතා ලියන්න වෙන්නේ නැත. එහෙම නැත්නම් තව ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. උපයෝගීතා න්‍යායයේ දර්ශනය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයට ගලපා ගන්න ආකාරය විස්තර කරන්න. එහෙමත් නැත්නම් අහන්න පුළුවන්. ස්වභාව ධර්මය හා උපයෝගීතාවාදයේ කොතෙක් දුරට අපේ අධ්‍යාපන පද්ධතියට විෂය මාලාව සංශෝධනයට දායක වී ඇද්දයි පහදා. එතන කායික අවශ්‍යතා කියනකොට එන්නේ ආහාර පෝෂණය ඒ වගේ දේවල්ද අපිට ගන්න වෙන්නේ? ඔව් සෞඛ්‍ය පවත්වගෙන යන්න ඒවත් අදාළයිනේ. මානසික සෞඛ්‍ය පවත්වගෙන යන්න සතුට වින්දනය රසාස්වාද ඒවත් ගන්න පුළුවන්. ඉන්ද්‍රියන් සංවර්ධනයට සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම නිවැරදි කෑම පිළිවෙත් අනුගමනය ඒවත් ගන්න පුළුවන්. පුද්ගලයෙකුට පුද්ගලිකව ස්වභාවිකව බලපාන අවශ්‍යතා ටික තමයි එතන කතා කරන්නේ.
කායික ඉන්ද්‍රියන් සංවර්ධනයේටයි පවත්ව ගන්නයි මානසික සෞඛ්‍ය පවත්ව ගන්න පිරෙහෙන්න දෙන්නේ නැතුව ඒවා සංවර්ධනයේ පවත්ව ගන්න අවශ්‍ය දේවල් තමයි මෙතනදී කතා කරන්නේ. සමාජීය අවස්ථාවයක් තියෙන්නේ අර අන්තර් පරිසරයත් එක්ක හැමතිස්සෙම ගැටිලා ඒක මතින් අත්දැකීම් ලැබලා ඒකෙන් දැනුමක් ලබාගෙන ඒකෙන් වර්ධනය සංවර්ධනයක් ලබා ගන්න. දැන් මේකෙදි අදහස් වෙන්නේ දැන් ආහාර කියලා ගත්තොත් අපිට දැන් මේ අධ්‍යාපනයට සම්බන්ධ වෙන දැන් උදාහරණයක් විදිහට කෘත්‍රිම ආහාර ස්වභාවික ආහාර දැන් අපිට අධ්‍යාපනය තුලින් පුළුවන් වෙනවා වැඩිපුර ස්වභාවික ආහාර වලට නැඹුරු වෙන්න. ඒ වගේ නේද අපිට ඒකතර විශ්ලේෂණය කරන්න වෙන්නේ. ආහාරේ නැත්තම් මිනිස්ගේ පැවැත්මක් තියෙනවද? මිනිහෙකුගේ පැවැත්මට ආහාර අත්‍යවශ්‍යයි. ආහාර නැතුව ජීවත් වෙන්න බෑ. ජීවත් වුණොත් තමයි අත්දැකීම මේ අධ්‍යාපනය ලබා ගන්න. ඒ වාගේ නිවැරදි සෞඛ්‍ය තිබුණොත් තමයි එයා හොඳට ජීවත් වෙන්නේ. නිවැරදි සෞඛ්‍ය අනුගමනය කරොත් තමයි එයාට අධ්‍යාපනය ලබා ගන්න හැකියාව ලැබෙන්නේ. එහෙම කෘත්‍රිම ආහාර ස්වභාවික ආහාර පැත්තට යන්නේ නැහැ. එහෙම නේද තිමිර මල්ලි? සර් පොතක තියෙනවා ජෝන් ඩුවිගේ අධ්‍යාපනයේ ශ්‍රී ලංකාවට යොදා ගැනීම කියලා. ඔව්. ඒ ටික කියන්නද? පොඩ්ඩක් විස්තර කරලා තියෙනවා. කරුණු ටික විතරක් මම කලින් කියන්නම්. අධ්‍යාපනය යනු ජීවත් වීමයි. ඒක තියෙනවා. දෙවෙනි එක අත්හදා බැලීම් වලට ඉඩ දීම. තුන්වෙනි එක පෙළඹවීම හා ශිෂ්‍යයන් අගය කිරීම. හතරවෙනි එක ළමයා මුල් කොටගෙන අධ්‍යාපනය ලබා දීම. පස්වෙනි එක ක්‍රියාකාරකම් තුලින් ඉගෙනීම. අන්න ටීචර් මම අහපු ප්‍රශ්නේ. උපයෝගීතා න්‍යාය පොඩ්ඩක් විස්තර කරලා තියෙනවා. ඉගැන්වීමට ගුරුවරයාට වැදගත් වෙන ආකාරය විග්‍රහ කරන්න කියන. හැබැයි දර්ශනීය පැත්ත ඔය අහන්න. ඕකේ ටීචර් තියෙන්නේ දර්ශනයේද? දාර්ශනික ශ්‍රී මූලධර්ම. ලංකාවට යොදා ගැනීම. ඔතන පටල ගන්න එපා. ඔතන අධ්‍යාපන මූලධර්ම විදිහට යොදා ගන්න පුළුවන්. දාර්ශනික මූලධර්ම වෙන්න පුළුවන්. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දාර්ශනික මූලධර්ම කිව්වොත් ක්‍රියාවට වඩා වැඩි තැනක් දෙන එක. වැදගත් තැනක් අධ්‍යක්ීම් ලබා ගන්න දෙන එක. වෙනස් වීම විතරමයි තියෙන ස්ථාවර දෙයක් නැහැ කියන එක. සදාකාලික ස්ථිර වටිනාකම් තියෙන දේවල් මේ ලෝකේ නැහැ කියන එක. පර්යේෂණ ගැන විශේෂ අවධානයක් යොමු කරන එක. අද ගැන විතරයි විශ්වාස කරන්න. ජනක සර් පුද්ගලයාගේ වර්ධනය සංවර්ධනය පරිසරය හා පවතින අඛණ්ඩ සම්බන්ධතාවයක් මත ගැටීමක් මත සිදු වෙනවා කියන එක. සමාජ වටිනාකම් අධ්‍යක්ීම් හරහා පුද්ගලයෝ නිර්මාණය කරගන්නවා කියන ඒවා. අන්න ඒවා තමයි දාර්ශනික මූලධර්ම. දර්ශනයට අනුව මූලධර්ම. අධ්‍යාපන මූලධර්ම කියන්නේ උපයෝගීතාවාදීන්ට අනුව අධ්‍යාපනය සඳහා කල්තියා විනිශ්චය කරගත් නිශ්චිත අධ්‍යාපන අරමුණක් නැහැ. අධ්‍යාපනයට ඇති එකම පරමාර්ථය තමයි තවත් අලුත් වටිනාකම් වර්ධනය කිරීම නිර්මාණය කිරීම. ක්‍රියාකාරකම් සහ අත්දැකීම් තුළින් තමයි අලුත් නවෝත්පාදනයන් සිදු කරන්න පුළුවන්. අධ්‍යාපනය අවශ්‍ය වෙන්නේ අන්න ඒකට. අන්න ඒ වගේව තමයි අධ්‍යාපන මූලධර්ම. මෙතන ප්‍රශ්නේ අහන්නේ මම ඇහුවේ උපයෝගීතා න්‍යායේ දර්ශනය. සමස්ත දර්ශනය නෙමේ දර්ශනය. න්‍යායේ දර්ශනය ඉගෙනුම් ක්‍රමවේදයට ගලපා ගන්න ආකාරය. ඒතකොට ටීචර් කිව්වේ ඒකට උත්තරේ තමයි. අපේ ටීචර්ලා මේ ප්‍රශ්නේ නම් ඇත්තටම කාලානුචිතයි. ඒකට උත්තර ටික ලියාගත්තොත් නම් හොඳයි කියලා මගේ හැඟීම. අපි ලියාගමු නේද? කොහොමද ඒක පුරුදු කරන්නේ? මටත් හිතෙනවා ඒක හොඳයි කියලා. අපේ ටීචර් තරහ නැතුව ඒක පොඩ්ඩක් අපිට එක්ස්ප්ලেইন කරලා දුන්නොත් වඩාත් යෝග්‍යයි. මම කියන්නද සර්? ඔව් තමයි එන ප්‍රශ්න. කියන්න ටීචර්. සර් පොඩ්ඩක් ප්‍රශ්නෙත් ආපහු කියලා ඉන්නකෝ. හරි. උපයෝගීතා න්‍යායේ දර්ශනය ඉගෙනුම් ක්‍රමවේදයට ගලපා ගන්න ආකාරය. එහෙම නැත්නම් ගුරුවරයෙකු විදිහට ඔබ පන්ති කාමරයට යොදා ගන්න ආකාරය විස්තර කරන්න. ශ්‍රී ලාංකීය අධ්‍යාපන පද්ධතියට යොදාගෙන තිබෙන ආකාරය ඕන විදියකින් අහන්න පුළුවන්. වර්තමාන පද්ධතියට යොදාගෙන ඇති ආකාරය. හරි සර් මම කියන්නම්. පළවෙනි හරි විනාඩියක් දෙන්න. ඔයිට වැඩිය හැබැයි සාමේ ඕපන් බුක් හින්දා ඔයිට වැඩිය මේ සංකීර්ණ කරනවා ප්‍රශ්නේ. ඔක අහනවා නම් අහන්නේ ස්වභාව ධර්මය හා උපයෝගීතාවාදය කොතෙක් දුරට අපගේ අධ්‍යාපන පද්ධතියට එහෙම නැත්නම් විෂය මාලාවට දායක වෙලා තියෙනවද කියලා විග්‍රහ කරන්න. ඒක තමයි ගොඩක් දුරට අහන්නේ. දෙකක් එකතු කරලා මොකද ඕපන් බුක් හින්දා ඕක නැත්නම් අපි බලාගෙන ලියනවා කියලා දන්නවා. ජනක සර්
මේ සර් එදා අපිට ප්‍රශ්නයක් මෙන්න මෙහෙම දුන්නොත් මේ පුළුවන් කියලා එකක් කිව්වා. උපයෝගීතාවාදීන්ගේ අධ්‍යාපන මූලධර්ම ඔවුන්ගේ දාර්ශනික මූලධර්ම සමග මනාව ගැලපේ. මෙය පැහැදිලි කරන්න. එහෙම ප්‍රශ්නයක් කිව්වා. ඊට පස්සේ තව ප්‍රශ්නයක් කිව්වා උපයෝගීතාවාදීන්ට අනුව අවශ්‍යතාව දෙආකාර වේ ඒවා නම් කර ඒවා පැහැදිලි කරන්න කියලා. ඒක සර් අපිට මේ ලෙසන් එකේදී ලියා ගන්න කිව්ව ප්‍රශ්න දෙකක්. එහෙම එකක් ඕන නම් මම දෙන්න පුළුවන් කියලා කිව්වා. ඒකේ දෙවනියට කියපු එක මොකද්ද ටීචර්? උපයෝගීතාවාදී. ඒ සර් අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරේ උපයෝගීතාවාදීන්ට අනුව අවශ්‍යතාව දෙආකාර වේ ඒවා නම් කර ඒවා පැහැදිලි කරන්න කියලා. හරි හරි හරි. සර් කිව්ව ප්‍රශ්නෙත් කිව්වා සර් ස්වභාව ධර්මවාදය සහ උපයෝගීතාවාදය අධ්‍යාපනික මූලධර්ම කොතෙක් දුරට ශ්‍රී ලාංකික අධ්‍යාපනය සකස් කිරීමට කොතෙක් දුරට බලපා ඇද්දැයි උදාහරණ සහිතව පැහැදිලි කරන්න කියලා. ඒ මොකද්ද ගෲප් එක ටීචර්? TX සර්. කොහොම කරත් ඔය බලපුවාම එන්න පුළුවන් ප්‍රශ්නනේ ඔය. කනක සර් සමහර ඒවා තීලා. අපිට ඔව් ටීචර්. දුන්නා සර් මේ උපයෝගීතාවාදය හා ස්වභාව ධර්මවාදීන් සංසන්දනාත්මකව පැහැදිලි කරන්න කියලා. ඉතින් ඔය කෝකත් එකයිනේ. තේරෙන්නේ නැද්ද ඔකේ අහන ප්‍රශ්නේ හිතා ගන්න බැයිද? හරි සර් මම කියන්නද? හරි ටීචර්. හරි. පළවෙනි එක අධ්‍යාපනය යනු ජීවත් වීමයි. අධ්‍යාපනය යනු ජීවත් වීමයි. අපේ ටීචර්ලා පටල ගන්න එපා. එතකොට මේකේ අපි අර විෂය මාලාවේ උත්තරේ ලියන්නේ ඔය උපයෝගීතා න්‍යාය ඉගෙනුම් ක්‍රමවේදයට ලංකාවේ කොහොමද මේක භාවිතා කරලා තියෙන්නේ කියන එකට උත්තරේ තමයි මේ කියන්නේ අපි විෂය මාලාවටත් අදාළ කරගන්න ඕන නේද ඔය ඔක්කොම? අධ්‍යාපන ක්‍රමවේදයට කිව්වහම විෂය මාලාවටත් අදාළයි. අධ්‍යාපන මූලධර්ම අදාළ කරගෙන ලංකාවේ පද්ධතියට අදාළ වළංගු කරගෙන තියෙන ආකාරය ලියන්න ඕන. විෂය මාලාව තව අපි කතා කරේ නැහැ. විෂය මාලාවත් මේකට අදාළයි. උපයෝගීතාවයයි විෂය මාලාවයි උපයෝගීතාවයයි ඉගෙනීමේ ක්‍රම මේවා සේරම කතා කරලා තමයි ලියන්න ඕන. න්‍යාය කියලා කිව්වොත් මුළු ඔක්කොම ගන්න ඕන නේද සර්? ඔව්. ඔව්. හරි සර්. අධ්‍යාපනය යනු ජීවත් වීමයි. මේ අනුව ජීවත් වීමේ දක්ෂතා පාසල් අධ්‍යාපනයෙන් ප්‍රගුණ කළ යුතුය. සහයෝගය එකමුතු බව අනුන්ට ගරු කිරීම විවිධත්වය ඉවසීම සවන් දීම මේවා වඩාත් අධ්‍යාපනයෙන් ප්‍රගුණ කළ යුතුය. දෙවැනි එක අත්හදා බැලීම් වලට ඉඩ දීම. අත්හදා බැලීම් වලට ඉඩ දීම. අත්හදා බැලීම් වලට ඉඩ දෙන අත්හදා බැලීම් දෙවෙනි එක අත්හදා බැලීම් වලට ඉඩ දීම. අත්හදා බැලීම් වලට ඉඩ දෙන ඊට අවස්ථාව දෙන
ඊට අවස්ථාව දෙන විෂය මාලාවක් හඳුන්වා දීම. මේ මගින් විශිෂ්ටයන් හැම ශේෂ්ත්‍රයකටම අදාළව බිහිවේ. මිස් මොකද මිස් විශිෂ්ටයන් හැම ශේෂ්ත්‍රයකටම අදාළව බිහිවේ. හරි thank you miss. තව එකක් තියෙනවා තුන්වෙනි එක පෙළඹවීම හා ශිෂ්‍යයන් අගය කිරීම. පෙළඹවීම හා ශිෂ්‍යයන් අගය කිරීම. අඩු අවධානයක් ඇති මේ අංග දියුණු කළ යුතුය. අඩු අවධානයක් ඇති මේ අංග දියුණු කළ යුතුය. පෙළඹවීම අභියෝග ජය ගැනීමට ධෛර්යයත් පැසසීම ශිෂ්‍ය පෞරුෂය වර්ධනයටත් ඵලදායී ලෙස යොදාගත හැක. මිස් ඒක පොඩ්ඩක් කියනවද? පෙළඹවීම අභියෝග ජය ගැනීමට ධෛර්යයත් පැසසීම ශිෂ්‍ය පෞරුෂ වර්ධනයට ඵලදායී ලෙස යොදාගත හැක. හතරවෙනි එක ළමයා මුල් කොට අධ්‍යාපනය ලබා දීම. මෙය තවදුරටත් පුළුල් කළ යුතු අතර විෂය මාලා මෙන්ම ගුරුවරුන්ද මේ සඳහා වැඩි වැඩියෙන් පුහුණු කළ යුතුය. පස්වෙනි එක ක්‍රියාකාරකම් තුලින් ඉගෙනීම. ඒකට තියෙන්නේ මෙය තවදුරටත් දියුණු කළ යුතු වේ කියලා. එච්චරයි තියෙන්නේ. ඒකේ පොත මොකද්ද මිස්? පොතද? ඔව්. ඒක අධ්‍යාපනයේ දාර්ශනික පදනම
HM චන්ද්‍රසේකර සාර ප්‍රකාශන. It's okay. මේ ෆොටෝකොපිය මේ ෆොටෝ එකක් දාන්න පුළුවන්ද ගෲප් එකට? මම දාන්න. හරි. ගෲප් එකට ෆොටෝ එකක් දාලා තියෙන්නේ මිස්. හරි. එතකොට පැහැදිලි ඒක ඒ ප්‍රශ්නෙකට උත්තරයක් ගොනු කරගන්න හැටි මේ ඊළඟට අපි උපයෝගීතාවාදීන් යෝජනා කරන විෂය මාලාව ගැන පොඩ්ඩක් බලමු. එතකොට මේ කරුණු තවදුරටත් පැහැදිලි වෙනවා. උපයෝගීතාවාදීන් විෂය මාලාව. Excuse me sir. Sir, උපයෝගීතාවය දාර්ශනික පදනමනේ දැන් අපි මේ ප්‍රශ්නෙට උත්තර ලිව්වේ ඒකට නේද? මේ අපි මේක සංසන්දනය කරලා නේද ලියන්න ඕනේ? න්‍යායයටත් ඒක පොදු ලක්ෂණයක් ඈ. අර මතකද අධ්‍යාපනය හදනකොට මැද ඉන්නේ කේන්ද්‍රයේ ඉන්න ඕන ළමයා ගුරුවරු එක පැත්තක සහ ප්‍රතිපත්ති සම්පාදකින් තව පැත්තක. එතකොට ඒ කේන්ද්‍ර කරගෙන අධ්‍යාපනය ලබා දීම තමයි එතනත් කියන්නේ. මෙතනත් කියන්නේ ළමයා මුල් කරගෙන අධ්‍යාපනය දෙන්න ඕන, තවදුරටත් පුළුල් කරන්න ඕන, විෂය මාලා මෙන්ම ගුරුවරුද වැඩි වශයෙන් පුහුණු කරන්න ඕන කියලා ඩුයිලා කියනවා. එතකොට එතන ඔන්න සමානකමක් අහු වෙනවා. රයිට්. අපි ඉදිරියට යනවා තව. එතකොට මේකේ කියන්නේ අපි අධ්‍යාපනයේ පිළිබඳ මෙතන න්‍යායේ දර්ශනය, උපයෝගීතා න්‍යායේ දර්ශනය මෙතන කියන්නේ. අධ්‍යාපනය කියන්නේ ජීවත් වීම, අත්හදා බැලීම් වලට ඉඩ දෙන්න, පොළඹවන්න, මොටිවේෂන් වලට ශිෂ්‍යයා යොමු කරන්න, මුල් මේ ක්‍රියාකාරකම් තුලින් ඒ කියන්නේ learning by doing යමක් කරලා ක්‍රියාකාරකම් පාදක ඉගෙනීම මගින් පද්ධතිය දියුණු කරන්න කියන තත්ත්වය තමයි මෙතන කියන්නේ. ඒ උත්තරේට ගැලපෙන විදිහටයි එතන ලියලා තියෙන්නේ. අධ්‍යාපන අර ප්‍රශ්නය අහුවොත් උපයෝගීතා න්‍යාය ඉගෙනුම් ඉගෙනීම් ක්‍රමවේදයට ගලප ගන්න කිව්වොත් ඕන්න විෂය මාලාවයි අර හැමදේම සම්බන්ධ කරලා ලියන්න ඕන. ප්‍රශ්නේ හොඳට කියවලා බලන්න ප්‍රශ්නේ ෂෝට් කරලා තියනවාද කියලා. ඒ කියන්නේ ගොනු කරලා තියනවා, රාමුවක් තුල කොටු කරලා තියනවා නම් උනට වැඩි ලියන්න යන්න එපා. රාමුව තුල ලියන්න. විවෘත ප්‍රශ්නයක් රාමුව තුල කොටු කරන්නේ මේ ප්‍රශ්න නම් OBT හින්දා මේ රාමුවෙන් පිටට පැනලා ලියන්න වෙයි. ඊට පස්සේ බලමු උපයෝගීතාවාදීන් යෝජනා කරන විෂය මාලාව. මෙයාලා විෂය මාලාව සංවර්ධනය කරනකොට ප්‍රධාන මූලධර්ම දෙකක් ගැන කියනවා. එකක් තමයි ඒ අවධියේ සිටින දරුවන්ගේ මානසික සමාජීය සංවර්ධනය ගැන. ඒ කියන්නේ ඒක සරලව කිව්වොත් දරුවන්ට දරන්න පුළුවන් මට්ටම හා මානසිකත්වය ගැන මෙයාලා කතා කරනවා. දෙවෙනි එක තමයි ඒ අවදීන් අතර ඒකාග්‍රතාවය පවත්වා ගැනීම. මේක සරලව කියනකොට ඒ විෂයන් අතර අන්තර්ගතයන් සමග පවතින සිරස් සම්බන්ධතාවය. උදාහරණයක් ගත්තාම 6 උගන්නන විධික්‍රියාවලට තරමක් ගැඹුරින් තමයි 7 උගන්නන්නේ. 8 ඊට වැඩිය ටුක්ටක් ගැඹුරින්. 9 දී තවත් ගැඹුරින් උගන්වනවා. අර සිරස් මට්ටමක් තමයි මේ කියන්නේ. ඒ අවදීන් අතර ඒකාග්‍රතාවය පවත්වා ගන්න ඕන කියන එක තමයි මෙයාලා මේ පහදලා දෙන්නේ. එතකොට මේ ගුරුවරයාට මේක වැදගත් වෙන්නේ කොහොමද? උපයෝගීතාවාදීන් යෝජනා කරන විෂය මාලාව පෙර දැනුම මතක් කරලා ගුරුවරයා දරුවන් ඔසවා තැබිය යුතුයි. ඔන්න වැදගත් කරුණක් මම කිව්වා. විෂය මාලාව ගැන දෙවන මූලධර්මය. ඔන්න මූලධර්මයත් එක්ක සංසන්දනය වෙන හැටි විෂය මාලාව. පොඩ්ඩක් ඔළුවට ගන්න. මොකද්ද දෙවෙනි මූලධර්මය මට අපේ ටීචර් කෙනෙක් කියන්න? මූලධර්මය. ඒ අවදීන්ට මේ ගැළපෙන විදිහට අර සිරස් සම්බන්ධතාවයක් පවත්වා ගන්න ඕනේ කියලා නේද සර්? ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනේ කියලා ඒ පන්ති අතරේ 6 7 8 වගේ එහෙම යනකොට ක්‍රමයෙන් අර ඒ පන්තියට ගැළපෙන විදිහට උගන්වන්න ඕනේ කියන එක නේද? ඔව්. එහෙනම් මේ විෂය මාලාව ගැන තියෙන දෙවන මූල ධර්මයෙන් කියවෙනවා
ඒ අවදීන් අතර ඒකාග්‍රතාවය පවත්ව ගන්න නම් පවත්ව ගත යුතුයි කියලා. අන්න ඒක තමයි මෙතනින් පෙර දැනුම මතක් කරලා ගුරුවරයා දරුවන්ව ඔසවා තබන්න ඕනේ. 6 පන්තියේ අපේ දරුවනේ අපි ඉගෙන ගත්තේ මෙන්න මෙහෙමයි. දැන් චූට්ටක් මේක සංකීර්ණ කරලා ඕන්න මම කියා දෙන්නයි යන්නේ කියලා ගන්න ඕනේ. මෙන්න ගුරුවරයාගේ වගකීම. ගුරුවරයාට මේක වැදගත්. මේ විදිහට සකස් කරපු උපයෝගීතා විෂය මාලාව තුල මෙන්න මේ මූල ධර්ම දැක ගන්න පුළුවන්. වෙනස් වීම හා නම්‍යශීලීබන්තා පිළිබඳ මූල ධර්ම. ස්ථිර නැහැ. ඕනෑම වෙලාවක වෙනස් කරන්න පුළුවන්. සත්‍ය කියන දේ වෙනස් වෙනවා. එහෙනම් මේ ලෝකයේත් අවසාන වෙනස් වෙනවා. එක එක කාලෙට අධ්‍යාපන ප්‍රතිපත්ති එනකොට එක එක දේවල් අයින් කරලා අලුත් දේවල් දාලා තිබුණා. මං කියපු උදාහරණේ පඬුවස් නුවර උම්මාද චිත්‍රාගේ එක්ටැම්ගේ කියන එක ඉතිහාස පොත දැන් නම් ඉතිහාසෙ නෑ. පස්සේ ඒක සක්වල ආවාටේ කියලා වෙනස් වුණා. සත්‍ය වෙනස් වුණා. ලෝකය වෙනස් වෙනවා. පුද්ගලයාට මේ වෙනස් වීම කියන එක තමයි උපයෝගීතා භවයේ මූලධර්ම. පුද්ගලයාට සමාජයට ප්‍රයෝජනවත් යන මූලධර්මය. උපයෝගීතාවේ බහුලව භවයේ උපයෝගීතා භවයේ මූලධර්මයේ යටතේ භාෂාව වෙනස් වෙනවා හැමතිස්සෙම. සාහිත්‍ය වෙනස් වෙනවා. ශාරීරික අධ්‍යාපනය, සෞඛ්‍ය, සනීප ආරක්ෂාව, ඉතිහාසය, භූගෝලය, සමාජ විද්‍යාව, පුරවැසි අධ්‍යයනය, මනෝවිද්‍යාව මේ පුද්ගලයාට සමාජයට ප්‍රයෝජනවත් කියන මූල ධර්මය යටතේ මෙන්න මේවා ටික අපි දරුවන්ට කියලා දෙන්න. මේ විෂය මාලාව තුළ ප්‍රමුඛත්වය සමාජීය විද්‍යා විෂයන්ට ලබා දීලා තියෙනවා. මොකද ශිෂ්‍යයන් යහපත් එකිනෙකාට උදව් කරගන්න අදහසින් රටට සමාජයට ප්‍රයෝජනවත් පිරිසක් බවට පත් කරන්න අරමුණින් තමයි මේ මම නැවත ඒ කාරණේ කියනවා. පුද්ගලයාට සමාජයට ප්‍රයෝජනත්වය කියන මූලධර්මය උපයෝගී භවයේ මූලධර්මය යටතේ සඳහන් කරනවා. එතකොට ඒ යටතේ තමයි භාෂාව, සාහිත්‍ය, ශාරීරික අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ විද්‍යාව, පුරවැසි, මනෝවිද්‍යාව කියන විෂය මාලාව මේකට එකතු කරන්නේ. මේ විෂය මාලාව තුළ ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ එහෙනම් විද්‍යා විෂයන්ට, සමාජීය විද්‍යා විෂයන්ට. මොකද හේතුව? ශිෂ්‍යයෝ එකිනෙකාට උදව් කරගන්න අදහසින් රටට සමාජයට ප්‍රයෝජනවත් පිරිසක් බවට පත් කිරීම අරමුණු කරගෙන, එහෙමත් නැත්නම් ශිෂ්‍යයන් යහපත් කිරීමේ අරමුණ පෙරදරි කරගෙන මෙන්න මේ ස්වභාවික විද්‍යා පද්ධතිය දාලා උගන්වනවා. එහෙනම් පුද්ගලයාට සමාජයට ප්‍රයෝජනවත් කියන මූලධර්මය මේකේ අපි සඳහන් කරනවා. තුන්වෙනි එක තමයි ක්‍රියාකාරකම් වල නියැලීම හා අත්දැකීම් ලබා ගැනීමේ මූලධර්මය. මගේ විෂය කුෂිකර්මය. ඒ දවස්වල තිබුණා ලී වැඩ, කාර්මික විද්‍යාවන්. මෙන්න මේකට උදාහරණ. ක්‍රියාකාරකම් වල නියැලිලා අත්දැකීම් ලබා ගන්න මූලධර්මයට අනුව අපේ පද්ධතියේ විෂය නිර්දේශය හැදිලා තියෙනවා. විශේෂයෙන් තාක්ෂණික විෂයන් මේ විදිහට හැදිලා තියෙනවා. කන්නංගර ප්‍රතිසංස්කරණයෙන් ටීචර්ලාට මතක ඇති. කුෂි වැඩ, ලී වැඩ හඳුන්ලා දුන්නා. මේ උපයෝගීතා න්‍යායට අනුව තමයි එතුමා මේ ක්‍රියාකාරකම් වල නියැලීම සහ ඒ තුලින් අත්දැකීම් ලබා ගැනීමේ මූලධර්මය යටතේ තමයි මේක ඉදිරිපත් කරේ. 72 ප්‍රතිසංස්කරණෙත් මට මතක් වෙනවා. 72 ප්‍රතිසංස්කරණයේ මේ අදහස ඉස්මතු වෙනවා. මට මතක් වෙනවා වර්තමාන අධ්‍යාපන පද්ධතිය 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය. මේ ජෝන් ඩුවි කිව්ව දේ නෙමෙයිද දෙයි ආමුදුරනේ මේ කරලා තියෙන්නේ. මේක තමයි ක්‍රියාකාරකම් වල නියැලීමට නියැලිලා අත්දැකීම් ලබා ගන්න අධ්‍යාපන පද්ධතිය හැදිලා තියෙන හැටි. බලන්නකො මූලධර්ම. හතරවෙනි එක ඒකාබද්ධතාව පිළිබඳ මූලධර්ම. ඒකාබද්ධතාවය. විෂය මාලා අතර කොච්චර සම්බන්ධයක් තියෙනවද බලන්නකො. සමහර විට සාමාන්‍ය පෙළ උගන්වපුවා උසස් පෙළ උගන්වන්න. අද විෂය මාලාවේ මේක දකින්න පුළුවන්. ඉස්සර නම් ජ්‍යාමිතිය, බීජ ගණිතය එහෙම කඩපුවාම එකක දෙයක් අනිකේ නැහැ. නමුත් අද විෂය මාලාවේ එහෙම නැහැ. ඒකාබද්ධතාවය පිළිබඳ මූලධර්මය අනුගමනය කරනවා අපි අපේ පද්ධතිය. මෙන්න මේවා තමයි මෙන්න මේ කරුණු හතර මතක තියාගත්තා නම් මේක තමයි විෂය නිර්දේශයේ විෂය මාලාවේ උපයෝගීතාවාදීන් යෝජනා කරන ක්‍රම සහ අපේ පද්ධතියට ගැලපෙන විදිහ අපි කතා කරා. සර්. ඔව් ටීචර්. ජෝන් ඩුවිගේ අධ්‍යාපන දර්ශනය කියලා ලොකු මේ
පිටු ගානක තියෙනවා. ඒකේ තියෙනවා අධ්‍යාපන ක්‍රියාවලිය වර්ධනය, ක්‍රියාකාරී අධ්‍යාපනය, අත්දැකීම් හුවමාරු, ඉගැන්වීමේ ක්‍රම හා ප්‍රායෝගික පාසල, ගැටළු විසඳීමේ ක්‍රමය, ගුරු භූමිකාව, පාසලේ කාර්යභාරය, පාසලේ හා ජීවත් වීමට ඉගැන්වීම, ශිෂ්‍ය විනය, ප්‍රජාතන්ත්‍රවාදී අධ්‍යාපනය, පන්තියේ ප්‍රජාතාන්ත්‍රික බව, විෂය මාලාව කියලා. අපිට ඕන ගුරු භූමිකාව කියන එක. ගුරු භූමිකාව පුළුවන් නම් චුට්ටක් කියන්න. ගුරුවරයා විසින් සම්ප්‍රදායික පාසලේ ඇති කරන ලද සියලු දේට අණ කිරීම පිළිබඳ ගුරු අධිකාරිය දුවී ප්‍රතික්ෂේප කළේය. අනදීමේදී ගුරුවරයා මූලික වේ. පිළිවෙලට තැබීම ගුරුවරයාගේ අනවිය. දුවීගේ පාසලේ ගුරුවරයාගේ ප්‍රධාන කාර්යය වූ ශිෂ්‍යයන්ගේ පෞද්ගලික විවිධතා අනුව සිතා ක්‍රියාකාරකම් තේරීමත් ඒ මගින් දරුවන් සමාජ ක්‍රියාවලියට සම්බන්ධ කිරීමත්ය. මේ නිසා ගුරුවරයාට ලොක්කෙකුගේ ඒ වාක්‍ය කියන්නකො. ඒක අපේ ටීචර්ලා ලියා ගන්න. ගුරුවරයාගේ කාර්යය උනේ මොකද්ද කියන එක කියන්නකො එතන කෙටියෙන්. අවසානයේ කියපුවා ශිෂ්‍යයන්ගේ පෞද්ගලික විවිධතා අනුව සිතා ක්‍රියාකාරකම් තේරීමත් ශිෂ්‍යයන්ගේ පෞද්ගලික විවිධතා අනුව සිතා ක්‍රියාකාරකම් තේරීමත් ඒ මගින් දරුවන්ව සමාජ ක්‍රියාවලියට සම්බන්ධ කිරීමත්ය. ඒ මගින් දරුවන්ව සමාජ ක්‍රියාවලියට සම්බන්ධ කිරීම. ඒ කියන්නේ ටීචර් මේ ජූන් ඩොවීගේ දර්ශනය අපේ ගුරු වෘත්තියට ගලපෙන්නේ කොහොමද කියන එක තමයි මේ කියන්නේ. ශිෂ්‍යයින්ගේ පෞද්ගලික විවිධත්වය අපි හඳුනා ගන්න ඕන. ඒකේ ක්‍රියාකාරකම් තේරීම ඒ විවිධත්වයට අනුව අපි කරන්න ඕන. ඒ මගින් තමයි දරුවෝ මේ සමාජ ක්‍රියාවලියට සමාජ ජීවත් වෙන එකට අපි පොළඹවන්න හැඩගස්සන්න උගන්වන්න ඕන. ඕක තමයි උතන කියන්නේ. ඒක වැදගත් කාරණයක්. ඊට පස්සේ ආයෙ ටීචර් කියන්නේ මම වැදගත් වෙනින් නවත්තන්න. ඔව් කරුණු ටික විතරක් කියන්නකො ටීචර්. මේ නිසා ගුරුවරයාට ලොක්කෙකුගේ හෝ අනුකාරකයෙකුගේ තත්ත්වය අහිමි වූ අතර ඒ වෙනුවට කණ්ඩායම් නායකගේ තත්ත්වය හිමි විය. කණ්ඩායම් නායකයෙක් වුණා කියලා ගුරුවරයා. ඔන්න ටීචර් ඒ හින්දා ගුරුවරයා අවසානයේ කණ්ඩායම් නායකයෙක් වුණා. ඒ කියන්නේ සුසාධ්‍යකරුවෙක් බවට අවසානයේ පද්ධතියපත් වුණා. ඊළඟ ටික පාසල පාඩම් උගන්වන තැනක් නොවන බවත් එය සමාජ ජීවිතයට හුරු කරන සමාජ ජීවිතේම කොටසක් බවත් ඩුයි කියයි. සමාජ ජීවිතයට හුරු කරන සමාජ ජීවිතේම කොටසක් පාසල කියන්නේ කියලා ඩුයි කියනවා. ඒ නිසා ගුරුවරයාගේ කාර්යය ළමයින් රැක බලා ගන්නා අයෙකුගේ භූමිකාව නොව ළමයින්ගේ ස්වභාවික ආවේග හා ජීව විද්‍යාත්මක බලවේගයන් අතර සම්බන්ධය සෙවීමයි. ඒක වැදගත්. ඒක කියන්න ටීචර් ගුරුවරයා දරුවන් රැක බලා ගන්නෙකු නොව කියලා එතනින් පස්සේ ඊටු ටික කියන්න. ළමයින්ගේ ස්වභාවික ආවේග හා ජීව විද්‍යාත්මක බලවේගයන් අතර සම්බන්ධය සෙවීම.
මිස් ඒ කරුණ ආයෙ කියන්න පුළුවන්ද? පුළුවන්. ළමයින්ගේ ස්වභාවික ආවේග හා ජීව විද්‍යාත්මක බලවේගයන් අතර සම්බන්ධය සෙවීම. ඒ කියන්නේ ටීචර් මේ ගුරුවරයා දරුවෝ රැක බලා ගැනීමේ කාර්ය නෙමෙයි කරන්න ඕන. ගුරුවරයා කරන්න ඕන දරුවන්ගේ මේ ස්වභාවික ආවේග දරුවෝ තුල තියෙන ඒවා ඉස්මතු කරගන්න එක සහ ඒකට ජීව විද්‍යාත්මක බලවේගයන් අතර සම්බන්ධතාවය හොයලා ඒකට ට්‍රීට් කරන එක තමයි ගුරුවරයාගේ කාර්යභාරය වෙන්නේ. ඒක ගුරු භූමිකාවට වැදගත් වෙන හැටි. හරි ටීචර්. ආයි ඩුවී කියනවා ගුරුවරයා මාර්ගෝපදේශකයෙකු විය යුතු බව. ගුරුවරයා මාර්ගෝපදේශකයෙකු විය යුතු බව. ඊළඟට කියනවා ගුරුවරයාගේ කාර්ය අනදීම හා පාඩම් ඉගැන්වීමට වඩා ළමයා වටහාගෙන ඔහුගේ වර්ධනයට අවශ්‍ය අත්දැකීම් ඉදිරිපත් කිරීම. අනේ මිස් ඒක ආයි කියන්නකො එමේ. අනදීම නෙවෙයි දරුවව වටහාගෙන ඔහුගේ වර්ධනයට අවශ්‍ය අත්දැකීම් ඉදිරිපත් කිරීම. ගුරුවරයාගේ කාර්යය කියලා ඩුවී කියනවා. දරුවා වටහාගෙන මොකද්ද ටීචර්? ඔහුගේ වර්ධනයට අවශ්‍ය අත්දැකීම් ඉදිරිපත් කිරීම. දරුවා මොන පාරද යන්න ඕන කියන වගේ එකක්. ටීචර් ඒ කරුණ චුට්ටක් අනේ ආයි කියන්නකෝ. ගුරුවරයා ටීචර් අන දෙන්නේ නැතුව එයාගේ කාර්යය තියෙන්නේ මේක කරපන් කියලා ගුරුවරයා කියන එක නෙමෙයි වැඩේ තියෙන්නේ. දරුවා තේරුම් අරගෙන එයාගේ වර්ධනයට තමන්ගේ ගුරු ජීවිකාවේ හරි බාහිරින් හොයාගන්න පුළුවන් අත්දැකීම් දෙන එක තමයි කරන්න ඕනේ. අන දෙන එක නෙමේ අත්දැකීම් ලබා දෙන එක තමයි ගුරුවරයා දරුවන්ට කරන්න ඕනේ. ඒක තමයි කිව්වේ. ඊට පස්සේ සර් තියෙනවා පාසලේ කාර්යභාරය කියලා. ඒක ඕනද? සර් මේ තව එක කරුණක් කියන්න සර් ගුරුවරයා ගැන. ගුරුවරයා ඉගැන්වීමේ ක්‍රියාවලියේදී ශිෂ්‍යයෙකු වශයෙන් ක්‍රියා කරන්න ඕන කියලා කියනවා. ඒ කියන්නේ එහෙමත් මේ එයාගේ පුතකුත් තියෙනවා කියලා කියනවා මේ එහෙම ක්‍රියා කරන්න ඕන ආකාරය ගැන ලියපු. ජෝන් ඩුවී ලියපු. සර් පාසලේ කාර්යභාරය කියන්නද? ඉන්න ටීචර් මේ ඇන්නේ මේ අපේ තිමිර මල්ලිද මේ ඔව් හිරාන් මල්ලිද තිමිර මල්ලිද මන්දා මේ කියපු එක ගුරුවරයා ඉගැන්වීම් ක්‍රියාවලියේ ශිෂ්‍යයෙකු බවට පත් විය යුතුයි. ඇයි අපි කියවනේ තියරියේ මැරෙනකම්ම ඉගෙන ගන්නවා ඉවරයක් නැහැ කියලා. එහෙනම් ගුරුවරයා ඉගෙන ගනිමින් උගන්විය යුතුයි. අලුත් විය යුතුයි කියන එක තමයි මේකෙන් කියන්නේ. නවෝත්පාදන තුලින් ඉගන්විය යුතුයි කියන එක තමයි මේකේ කියන්නේ. මේ ටීචර් මේ පාසලේ කාර්යභාරයට වඩා ඔතන ටීචර් කිව්වා විෂයමාලාව ගැන කාර්යභාරයක්. විෂයමාලාව කතා වුණු තැනක් තියෙනවද? තව එකක් තියෙනවා. මේ පාසල හා ජීවත් වීමට ඉගැන්වීම කියලා ප්‍රියජනක ජීවිතයට සම්බන්ධ අත්දැකීම් හුවමාරු කරන ප්‍රජාතන්ත්‍රවාදී ස්ථානයක් වෙන්න ඕන කියලා තියෙනවා. අන්න ඒක වැදගත්. ටීචර් ඒක කියන්නකො. එහෙනම් ගුරුවරයා ශිෂ්‍යයාට කියලා ලියා ගන්නකො මුලදී. ගුරුවරයා ශිෂ්‍යයාට කරුණ කියන්නකො ටීචර්. ප්‍රියජනක ජීවිතයකට හරි සම්බන්ධ අත්දැකීම් හුවමාරු කරන ප්‍රජාතන්ත්‍රවාදී ස්ථානයක් වෙන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදී ස්ථානයක් කළ යුතුයි කියලා දාමු. ගුරුවරයා ශිෂ්‍යයාට ප්‍රියජනක ජීවිතයට සම්බන්ධ අත්දැකීම් හුවමාරු කරන ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් නිර්මාණය කළ යුතුයි කියලා දානවා. ආයේ තියෙනවා ප්‍රීතියෙන් වැඩ කරන අත්දැකීම් හුවමාරු කරන සැලසුම් කරන ලද ක්‍රියාකාරකම් වල යෙදීම මගින් ආත්ම විශ්වාසය හා දැනුම වර්ධනය කරනවා කියන්නේ. ඒක ඩුවීගේ මේකට අනුවද තියෙන්නේ? ඔව් ඔව්. ඒක කොහොමද ටීචර් තියෙන්නේ? ඒකත් වැදගත්. පාසල සිසුන් ප්‍රීතියෙන් වැඩ කරන
අත්දැකීම් හුවමාරු කරන සැලසුම් කරන ලද ක්‍රියාකාරකම් වල යෙදීම මගින් ආත්ම විශ්වාසය හා දැනුම වර්ධනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ස්ථානය සමාජය. අපි පිටි කරලා ලියමු පාසල සිසුන් ප්‍රීතියෙන් වැඩ කරන කරුණු ටික විතරක් අන්න එහෙම කියන්නකෝ. අත්දැකීම් හුවමාරු කරන අත්දැකීම් හුවමාරු කරන සැලසුම් කරන ලද ක්‍රියාකාරකම් වල යෙදීම මගින් සැලසුම් කළ කරන ලද ක්‍රියාමාර්ගවල ක්‍රියාකාරකම් වල යෙදීම මගින් ක්‍රියාමාර්ගවල ක්‍රියාකාරකම්ද නෑ සැලසුම් කරන ලද ක්‍රියාකාරකම් වල යෙදීම මගින් හරි ආත්ම විශ්වාසය හා දැනුම වර්ධනය කරන ආත්ම විශ්වාසය හා දැනුම වර්ධනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ස්ථානය. සර් මට ඕකට පොඩ්ඩක් තව ටිකක් එකතු කරන්න පුළුවන්ද? උදාහරණ වගේක් තියෙනවා. ඇයි බැරි ටීචර්? තියෙන සර් මෙන්න මෙහෙම. පැරණි පිළිවෙලකට පේලියට තැබූ සවන් දෙන මේස පන්ති කාමරයෙන් ඉවත් කළ යුතුය. වැඩපොළවල් සහ වැලි ගඩොල් පාසල තුළට ගෙන ආ යුතුය. පාඨික අධ්‍යාපනයේදී කියවීම, ලිවීම, ගණිතය ආදී පොත්පත් ඉගෙනීම කෙරෙහි අඩු අවධාරණයක් දැක්විය යුතුය. ස්වභාවික වස්තුන් හා පරිසරය සමග වැඩි සම්බන්ධතාවයක් තිබිය යුතුය. ළමයා වැලි, ලී, මිටිය, ඇණය හා පාට වර්ග සමග සම්බන්ධ කළ යුතුය. ඔහු හුදෙක් නිෂ්ක්‍රීයව බලා සිටින්නකු නොව ගුරුවරයා සක්‍රීයව සහභාගී වන්නකු විය යුතුය. අධ්‍යාපනය සක්‍රීයව අත්දැකීම් හා අත්වැල් බැඳ යා යුතුය. යන්න ඩුවි ගුරුවරයාගේ කාර්යභාරය ලෙස තවදුරටත් පැහැදිලි කරේ. ඔය ටික තමයි සර්. කොටසක් තියෙනවා මම කියවන්නද? මේ මම අර ටීචර් කිව්ව ටික ටිකක් විවෘත කරේ උදාහරණ ටිකක්. මේ මම දැන් ලියන කොටක පැහැදිලි කරන මතකේ තිබුණාම ඇති නේද සර් ඒක? ඇති මේ පරිසරයේ සමග වැඩි සම්බන්ධතාවයක් කියන එකයි ටීචරේ කියපු කරුණු අනුව ගුරුවරයා සක්‍රීයව දායක කරගන්න ඕන ඉගෙනීම් ක්‍රියාවලියට. සක්‍රීය දායකයෙකු ඒක පොයින්ට් විදිහට ලියා ගමු සර්. චුට්ටක් කියන්නකෝ සර් පොයින්ට් විදිහට ලියා ගන්න. ආරයිට්. සිසුන් පරිසරය සමග වැඩි විදිහට සම්බන්ධතාවයක් ගොඩනැගීම ගුරුවරයාගේ වගකීමක් කියලා ඩුවී කියනවා. අර ටීචර් මාව වැරදි නම් හදන්න. ගුරුවරයා සක්‍රීය දායකත්වයක් සපයන්නෙක් විය යුතුයි. මම මේ තැනින් අරන් කියන්නේ ජාතිය ආගම පන්තිය හෝ වෙනත් හේතු නිසා තම අදහස් ප්‍රකාශ කිරීමට හා තම අදහස් අන්‍යයන්ට පිළිගැන්වීමට යමෙකුට ඇති බාධාවන් ඉවත් විය යුතුය. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කරන්න ඕන පන්ති කාමරේ. පන්ති කාමරේ ප්‍රජාතන්ත්‍රවාදී ඔව් විෂය මාලාවනේ මෙහෙම උත්තර ලිව්වොත් excuse me sir ගුරුවරයා පිළිබඳ ඩුවිගේ අදහස් කියලා කොටසක් මා ළඟ තියෙනවා පොඩ්ඩක් කියවන්නද බලන්න කියන්න මේක තියෙනවා සර් හරි කියන්නකෝ ටීචර් ගුරුවරයාගේ කාර්ය විය යුත්තේ උපදේශනය හා පෙන්වීමයි. ගුරුවරයා සමාජ සේවකයෙක් වන අතර සමාජීය ආරක්ෂාව කරවනසේ ළමයාට අත්දැකීම් ලබා දීම ඔහුගේ කාර්ය විය යුතුය. අන්න ඒක කියන්නකො ටීචර් ඒක කරුණ ෂෝට් කරලා සමාජ සේවකයෙක් කියන එක ගුරුවරයාගේ කාර්ය විය යුත්තේ ඔව් නෑ උපදේශනයේ මඟ පෙන්වන කියන එක කලිනුත් තිබුණානේ අර ගුරුවරයා සමාජ සේවකයෙක් කියන එකයි ඊටු ටික අයින් කළා ගුරුවරයා සමාජ සේවකයෙක් වන අතර සමාජීය ආරක්ෂාව කරවනසේ සමාජීය ආරක්ෂාව කරවනසේ
ළමයාට අත්දැකීම් ලබා දීම. ළමයාට අත්දැකීම් ලබා දීම. හරි ඊළඟට කියන්නද? අපි කාලෙනුත් ඒක ලිව්වා ගුරුවරයා අර ශිෂ්‍යයාට ප්‍රියජනක ජීවිතයකට සම්බන්ධ අත්දැකීම් හුවමාරු කරගන්න ප්‍රජාතන්ත්‍රවාදීව කිව්වේ ওই කරුණු දෙතරේ විතර ලියවෙනවා හොඳ උත්තරයකට ඒ කරුණු තෝරලා පෙරලා ගන්න කියන්න ටීචර්. සර් තව එකක් තියෙනවා සර් මේ ගුරුවරයා ශිෂ්‍යයන්ගේ පෞරුෂය ඉක්මවා නොයා යුතුය. ඒක වැදගත්. දුවී විශ්වාස කරනවා ශිෂ්‍යයන්ගේ පෞරුෂයට හානියක් කරන්න ගුරුවරයා ඒ කාර්යය එතනින් සීමා වෙන්න ඕනේ කියලා. ශිෂ්‍යයාට තමන් විසින්ම අත්දැකීම් ලබා දෙන්න. තස තව එකක් තියෙනවා ගුරුවරයාගේ වගකීම විය යුත්තේ විවිධ අත්දැකීම් සංවිධානය කිරීමයි. විවිධ අත්දැකීම් සංවිධානය කිරීමයි. ඒකටම තියෙනස තව ටිකක් විෂය කරුණු කියා දීම වෙනුවට අපි මේ කොටස ලිව්වද කියලා පොඩ්ඩක් බලන්න. විෂය කරුණු කියා දීම වෙනුවට ක්‍රියාකාරකම් සම්පාදනය කර දීමේ ශිෂ්‍යයාට ඉගැන්විය යුතුයි. ලියාගත්තේ නෑ නේද? නෑ. හරි එහෙනම් අපි ඒක එතෙන්ටම එකතු කරගමු. විෂය කරුණු කියා දීම වෙනුවට ක්‍රියාකාරකම් සම්පාදනය කර දීමෙන් ශිෂ්‍යයාටම ඉගෙනීමට සැලැස්වීම. ඊළඟ කරුණ ඩුවී කියලා තියෙන්නේ නම් අපිටමයි ඒක තියෙන්නේ මෙහෙමයි ඩුවීගේ අදහස අනුව ඉගෙනීමේ වෘත්තියට ඇතුළත් වීමෙන් පසුවද ඉගැන්වීමට අවශ්‍ය ආකල්ප හා කුසලතා ගුරුවරුන් අඛණ්ඩව ඉගෙනගත යුතුය කියලා කොටසකුත් තියෙනවා. ඒක කියන නිසාම අපි ලියාගමු. ඉගැන්වීමේ වෘත්තයට මෙහෙම ඩුවීට අනුව ඉගැන්වීමට ගුරුවරයා ඇතුළු වූ පසු අපේ ටීචර් කියන්න ආකල්ප තැන ඉඳලා. හරි සර් හරි. ඉගැන්වීමේ වෘත්තියට ඇතුළත් වීමෙන් පසුවද ඉගැන්වීමේ වෘත්තියට ඇතුළත් වීමෙන් පසුවද ඉගැන්වීමට අවශ්‍ය ආකල්ප හා කුසලතා ගුරුවරුන් අඛණ්ඩව ඉගෙන ගත යුතුය. තව තියෙනවා ඩුවී ගුරුවරයා සතු කාර්යයන් 4ක් දක්වා තිබේ කියලා කොටසක් තියෙනවා.
ඒකේ කාර්යයන් මොනවද ටීචර් කියලා තියෙන්නේ කෙටියෙන් බලන්නකෝ. කාර්යයන් ටික පොඩ්ඩක් අපි බලමු ඒක ලියන්න පුළුවන් කියලා දෙන්න. අපි කලින් ලිව්වද කියලා බලමු. ගුරුවරයා ළමයාට කරන සියලු බලහත්කාරකම්, ඒ කියන්නේ ඉගෙනීමට බල කිරීම ආදිය නොකළ යුතුය. ඒක ලියලා තියෙන්නේ. ලියලා තියෙන්නේ. නොදන්නා ගැටලුවක් විසඳීමට යොමු කිරීමෙන් ශිෂ්‍යයාට විෂය කරුණු ඉගැන්වීම කළ යුතුය. අනාවරණ ක්‍රමයට ඉගැන්විය යුතුයි කියන එකනේ. ඔව් ගැටලු විසඳීම ඒ ටික තියෙනවා. තව තියෙනවා ශිෂ්‍ය රුචිකම් හා ශක්තියින් හඳුනාගෙන ඒ අනුව කටයුතු කළ යුතුය. ඒක ලියලා තියෙන්නේ අපි. ඒකත් ලිව්වා. හරි. අවසාන එක තියෙන පොඩ්ඩක් බලමු. පන්ති කාමරයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී සහයෝගයෙන් යුතුව කටයුතු කරන තැනක් බවට පත් කළ යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී කේටි කිව්වද ඒක? ඔව්. හරි. හරි සත්‍යයි. thank you. හරි. දැන් ලොකු උත්තරයක් ආවා. ඕක තෝරලා බේරලා උත්තරයක් සර් මේ නෝට් එක අපි ලිය සටහන් කරගත්තේ ඩුවිටානු ගුරු භූමිකාව නේද? ඔව් මේක ඩුවී කියන විදිහට උපයෝගීතාවයේ ගුරුවරයාට අනුගමනය කරන්න තියෙන ක්‍රියාමාර්ග පන්ති කාමරයේ හරි අධ්‍යාපන පද්ධතියේ හරි ඔන්න ඔය ටික තමයි කරන්න තියෙන්නේ. ඒකට හොඳ උත්තරයක් ආවා, ලොකු උත්තරයක් ආවා. එතකොට ඩුවීගේ දර්ශනය ගුරු වෘත්තියට ගැලපීම කියලා කෙටියෙන් ලියා ගන්නකො. මේක කියෝලා හොඳ කරුණු ටික තෝරලා බේරලා ගන්න. ලෝකේ පළවෙනි යුද්ධයෙන් පස්සේ ජපානයේ චීනය ඩුවීගේ අදහස් අනුව ක්‍රියා කරලා ලෝකේ පළවෙනි තැන් වලට ආවේ. ඇමරිකාව කාර්මික අධ්‍යාපනයකට ලෝකේ යොමු වුණේ ඩුවීගේ අධ්‍යාපනයෙන් පස්සේ කියලා තමයි කියන්නේ. මේ ලෝකේ දියුණුවට හේතුව ඩුවී කියන එක තමයි, අධ්‍යාපනයේ දියුණුවට හේතුව ඩුවී කියලා තමයි net එකෙත් සඳහන් වෙලා තියෙන්නේ. එතකොට අපිට තව චූට්ටක් ඉතුරු වෙලා තියෙනවා. මේක අපි කරලා ඉවර කරමු. උපයෝගීතාවාදයයි ඉගැන්වීම් ක්‍රමයි ගැන. එතකොට මේ උපයෝගීතාවාදී කියනවා, ඩුවීලා කියනවා ඉගැන්වීමේ ක්‍රම මේ මෙන්න මේ කියන උපකල්පන මත ගොඩ නැගිලා තියෙනවා කියලා පේනවා. පළවෙනි එක තමයි පුද්ගලයන් ලෝකයේ පිළිබඳ ඔවුන් සතු දැනුම, එහෙම නැත්නම් සිද්ධීන් අර්ථකථනය කරන හැටි පිළිබඳව අත්දැකීම් ලබා ගැනීම තුලින් ඒ අත්දැකීම් නැවත ආවර්ජනය කරනවා. ඒ තුලින් තමයි ඉගෙන මොකක් හරි දෙයක් දකින්නවා, ඒ සිද්ධිය ඔළුවට ගන්නවා, අරගෙන නැවත ආවර්ජනය කරනවා. ඒ තුලින් තමයි පුද්ගලයා ලෝකේ ඉගෙන ගැනීම සිද්ධ කරන්න කියන එක ඩුවීලා කියනවා. මේ ක්‍රමයක. එතකොට අත්දැකීම් ලබාගෙන ඒ තුලින් එම අත්දැකීම නැවත ආවර්ජනය කිරීම තුලින් ඉගෙනුම ලබනවා කියන එක ඔන්න ඉගැන්වීම් ක්‍රමයක් විදිහට ඉදිරිපත් වෙනවා. අනිත් එක තමයි පුද්ගලයා ගොඩනගා ගන්න දැනුමේ උපයෝගීතාවාදය හා ඉගැන්වීමේ ක්‍රම කියලා දාගන්නකො. පුද්ගලයා ගොඩනගා ගන්න දැනුමේ තමන් අත්පත් කරගෙන තියෙන දැනුමේ කර්තෘ වන්නේ තමාමයි. ඒ කියන්නේ මන් ළඟ තියෙන මේ දැනුමට අයිතිකාරයා මම්මයි. වෙන කෙනෙක් නෙමෙයි. තමන් විසින්මයි දැනුම හොයාගෙන යන්නේ කියන එක වුන් කියනවා. ඒ කියන්නේ දැනුම තමා විසින්ම නිර්මාණය කරගන්නවා කියන එක සනාථ කරනවා. ඒ දැනුම අත්පත් කරගන්න නම් අපි ප්‍රශ්න නැගිය යුතුයි. කරුණු කාරණා අනාවරණය කරගන්න ඕන. අපි දන්න දේ තක්සේරු කරගන්න ඕන. එන්න මේ බව ඩුවී පවසන. එහෙනම් පුද්ගලයා සතු දැනුමේ අයිතිකාරයා තමාමයි. ඊට පස්සේ තුන්වෙනි එක කියනවා දරුවන් අක්‍රීයව සමන් දෙන්නන් වශයෙන් සිටනවාට වැඩිය ක්‍රියාකාරී ඉගෙනුමට සම්බන්ධ වීම තුලින් වැඩි වශයෙන් ඉගෙන ගන්න අතර වැඩියෙන් ඉගෙනුම ගැන සතුටු වෙනවා කියලා කියනවා. ඒක අපි අත්දකින්නෝනේ පන්තියේ. දරුවොත් එක්ක සාකච්ඡා මාර්ගයෙන් කරනකොට දැන් අපේ අර UX කණ්ඩායමේ තිබුණා අවසාන මනෝවිද්‍යා දේශනයේ මැඩම් සාකච්ඡා මාර්ගෙන් ගියේ ලොකු ප්‍රසාදයක් ආවා. දරුවෝ කැමතියි. ඒකට හේතුව තමයි අක්‍රීයව අපි අහගෙන හිටියා නම්
ඒක අපිට නීරසයි. මේක තුල බැහැලා අපිට කතා කරන්න දෙනවනේ. දැන් මේ අපේ මේ ඩිස්කෂන් එක ඇයි මෙච්චර ඇදලා ගියේ? හැම කෙනාම අදහස් දෙනවා. මේක නිකන් හරි ඒක හැම කෙනාගේම දායකත්වයේ මත මේක සක්‍රීය විදිහට ගෙන ගිච්ච හින්දා තමයි මේකට ඒක තුනේ. එහෙනම් දරුවන්ටත් ඒකට ඉඩ දෙන්න ඕන කියනවා. හතරවෙනි එකට කියනවා ඉගෙනුම කියන එක මතකාවර්ජන කරනවට වැඩිය ඒ කියන්නේ කටපාඩමට වැඩිය ඒක ඉගෙන ගන්න දේ හිතලා අවබෝධ කරගන්න යොමු කිරීම තුලින් වඩාත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා. දැන් මේ අපි කරන්නේ ඒකයි ඩුවීගේ දර්ශනය මතක තියාගෙන ඒක කොහොමද පද්ධතියට යොදාගන්නේ කියලා ආවර්ජනය කරගන්න. කටපාඩමෙන් නෙමේ මතකේ තියාගන්න. ඉතින් මෙන්න මේ ඉගෙනීම් ක්‍රම තව තියෙනවා. එතකොට මේ උපකල්පන මත ඉඳලා ඔවුන් ඉගෙනීමේ ක්‍රම කීපයක් හදලා දීලා තියෙනවා ලෝකෙට. පළවෙනි එක තමයි ක්‍රියාකාරකම් පාදක ඉගෙනීම. අදට අතිශය මාලාවේ තියෙනවා. මෙයාලට අනුව හැම ඉගැන්වීමකම පදනම ක්‍රියාකාරකම්. අපි කපිල සර්ගෙන් ගෞරවයෙන් ඉල්ලුවේත් එදා අපේ ඩිස්කෂන් එක වෙලාවේ අපේ මැඩම්ගේ අර අවසාන ලෙක්චර් එක වෙලාවේ අනේ මේකට කුමුදු මැඩම්ට අපි කිව්වේ විද්‍යාවට ප්‍රැක්ටිකල් ටික දාලා දෙන්න විෂය නිර්දේශයට සාමාන්‍ය පෙළ. නැටුම් වලට යනවා නම් 150ක් ගුරුවරයාගෙන් ලකුණු ඒ ළමයා මහා විභාගයක් දිනන්න නෙමෙයි උසස් පෙළ පුටුවේ ඉඳ ගන්න. විද්‍යාවටත් ඒ ටික දෙන්න ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනයට මඟ පාදන්න කියන එක තමයි අපි ඉල්ලුවේ. ඒ කියන්නේ මේ තුලින් දරුවෙක් ගුරුවරයෙකු විසින් තොරතුරු ලබා දෙනවා වෙනුවට එයාට අවශ්‍ය විෂය කරුණු එයාම ලබා ගන්නවා. ඒ ආකාරයට කටයුතු යෙදෙනවා. එන්න මේක තමයි ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම කියන්නේ. ඒත් එක්කම ඉගැන්වීමේ ක්‍රම පර්යේෂණාත්මක වෙන්න ඕන. මේ ක්‍රමය හරහා දරුවෝ ළමයි තුල ආවර්ජන චින්තනය රිෆ්ලෙක්ටිව් තින්කින් කියලා කියනවා මේක. ඒක වැදගත්. ඉගැන්වූ පසු ආපහු හැරිලා බලන්න පුරුදු වෙනවා. මේක ඉගැන්වුවන් පස්සේ පොත ගිහින් තියනවා ආයෙත් ගන්න විභාගෙට. එහෙම වැඩක් නැහැ. ගත්ත උදාහරණ හොඳද? පාවිච්චි කළ ආධාරකයේ හරිද? ආධාරකයා පාවිච්චි කළා නම් හොඳයිද? මේවා ගුරුවරයාටත් හිතන්න අවස්ථාවක් දෙනවා. ඒකයි කිව්වේ ගුරුවරයාත් ළමෙක් වෙන්න ඕන කියලා. එතකොට ඩුවිලා මේක අතිසාර්ථක විදියට ඉදිරිපත් කරලා තියෙනවා. දෙවෙනි ක්‍රමය තමයි ව්‍යාපෘති ක්‍රමය. පළවෙනි එක තමයි ක්‍රියාකාරකම් පාදක ඉගැන්වීම. දෙවෙනි එක තමයි ව්‍යාපෘති ප්‍රොජෙක්ට් මෙතඩ් එක. එතකොට සමාජයේ තියෙන ප්‍රායෝගික ගැටලුවක් අඳුනගෙන අනේ මේක විෂය මාලාවේ තිබුණා මේක අයින් කරලාලු දැන්. දරුවන් තුල ඇති විසඳුම් හඳුනගෙන ඉදිරිපත් කිරීම තමයි ව්‍යාපෘතිය කියලා කියන්නේ. මොකක් හරි ප්‍රායෝගික ගැටලුවක් ප්‍රායෝගිකව මැදිහත් වෙමින් තමන්නේ විසඳා ගැනීම සඳහා සිදු කරනු ලබන අධ්‍යාපනික මැදිහත් වීමට අපි කියනවා ව්‍යාපෘතියක් කියලා. මේ වාගේ අධ්‍යාපන ව්‍යාපෘති කේවල සමූහ විදියට ආකාර දෙකක් තිබුණා. එතකොට කෙබඳු ව්‍යාපෘතියක් වුණත් දරුවෙකුට ව්‍යාපෘතිය පිළිබඳව අරමුණු ගොඩනගන්න, සැලසුම් කරන්න, ඒක ක්‍රියාවේ යෙදවන්න, ව්‍යාපෘතිය සාර්ථකත්වය අගය කරන්න කියන අවදීන් සමග අධ්‍යක්ීම් විඳ ගන්න ඊට ප්‍රස්තාව දෙන්න ඕන. මේක උසස් පෙළ විෂය මාලාවේ තිබුණා. අපේ ටීචර්ලා එක දවසක් කියනවා මං අහගෙන මේක ඉවත් කරලාලු. කේවල ව්‍යාපෘතියක් මේ ඊට පස්සේ මේ සමූහ ව්‍යාපෘතියක් මේවා තිබුණා. දැන් නම් ඒවා අපරාධ විනාශ වෙලා. එතකොට මේකෙන් 1983 මට මතක් වෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණේ ව්‍යාපෘති පාදක ඉගෙනීම ආවා. ඊට කලින් අපි 1991 විතර අඛණ්ඩ ඇගයීම් කියන ක්‍රමයක් ආවා. ඒකට උද්ඝෝෂණය කළා ඒක නවත්තලා 83 අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් ව්‍යාපෘති පාදක ඉගෙනීම ආවා. කවුද මේකට මතක ඒත් එක්කම 1918 හීල් පැට්‍රික්ගේ අදහසක් මත මේ අධ්‍යාපනයට ව්‍යාපෘති ආවා. අපේ සීයලා මුතුන් මිත්තලා ඒ දවස්වල කරලා තියෙනවා නම් ඔන්න ඔය ව්‍යාපෘති පාදක ඉගෙනීම කරලා තියෙනවා. මේක වර්තමානයේත් යම් කිසි දුරකට උසස් පෙළට ගෙනාවා. මීට අමතරව ප්‍රශ්නකරණේ, සාකච්ඡාකරණේ, මේ අපි කරන ඩිස්කෂන් මෙතඩ්, ක්වෙස්චන් කරලා උත්තර ආන්සර්ස් කොනු කරන ක්‍රමය වාගේ ක්‍රම යෝග්‍ය ඉගැන්වීම් ක්‍රම විදිහට මේ ඩුවීලා යෝජනා කරා. ඕක තමයි උපයෝගීතාවාදී ඉගැන්වීමේ ක්‍රම යටතේ ඔවුන් කතා කරලා තියෙන්නේ. එතකොට මේක විභාගෙට එපා. මේක චුට්ටක්වත් ඔළුවේ දාගන්න එපා. මේ සංසන්දනය ගොඩනගන්න මම කියනවා විඥානවාදී න්‍යාය කියලා එකක් තියෙනවා. ඒකේ කියන්නේ දැන් මට කියන්න
ස්වභාව ධර්මවාදය මොකක්ද කියන්නේ? අපේ හාමුදුරුවෝ මට කියන්නේ තරහ වෙන්න එපා එහෙම කිව්වට කවුරු හරි කමන්නේ. ටීචර් කෙනෙක් ස්වභාව ධර්මවාදයේ කෙටිම හරය මට කියන්න. ස්වභාව ධර්මවාදය කියන්නේ මොකක්ද? ස්වභාව ධර්මයට යථාර්ථය භව ධර්මයේ ක්‍රියාවලින් ස්වභාව ධර්මයේ තුලයි පිළිවෙලකට සිදු වෙන්නේ. ඒ වගේම තමයි දරුවත් වැඩිම පිළිවෙලකට සිදු වෙනවා. ස්වභාව ධර්මයේම කොටසක් ලෙස දරුවව සලකන්නේ කියන්නේ. මට ඕනේ තනි වචනෙන් ස්වභාව ධර්මවාදයේ මුළු හරය කියන්න. ඉගෙනීම කියන්නේ ස්වභාව ධර්මයේ තුල තියෙන දෙයක් විතරයි. දරුවාගේ ඉගෙනීම යන ස්වභාව ධර්මයේ තුල අන්තර්ගත දෙයක් පමණයි. එය මොනවා මතද නැත්තේ? ඉගෙනීම ස්වභාව ධර්මයේ තුල තියෙන දෙයක්. ඒක ආධ්‍යාත්මය තුල නැහැ. ආධ්‍යාත්මය තුල නැහැ. ඊට පස්සේ එනවා අපේ ප්‍රැග්නටිසම්. මොකක්ද ඒ කියන්නේ? උපයෝගීතාවාදය. මොකක්ද කියන්නේ උපයෝගීතාවාදය? වචනින් කියන්නේ හරය. උපයෝගීතාවාදය ක්‍රියාකාරකම් පාදකව පමණමයි ඉගෙනීම සිද්ධ වෙන්නේ. මෙතන ටීචර් මම කියලා දෙන්නම්. විඥානවාදය කියන්නේ සත්‍ය ඇත්තේ පුද්ගල මනස අධ්‍යාත්මය මතයි කියන එක තමයි විඥානවාදයේ මොවුන් ඉදිරිපත් කරන්නේ. එතකොට මූලික අදහස පුද්ගලයාගේ අධ්‍යාත්මය සංවර්ධනයේට මනස හැඩගස්වන්න ගුණධර්ම සංවර්ධනයේට අධ්‍යාපනය බලපානවා කියන එක තමයි විඥානවාදීන් කියන්නේ. බලන්නකෝ එකට පරස්පර මත. එතකොට පුද්ගල මනස අධ්‍යාපනය මගින් දියුණු කරලා ලෝකේ දකින්න පුළුවන් කියන එක විඥානවාදීන් කියනවා. මේක සර් කතා කරන්න නැතුව ඇති. මේක තමයි විඥානවාදය කියන්නේ. ඊට පස්සේ ඔතන එනවා තව මාක්ස්වාදය කියලා දෙයක්. අධ්‍යාපනයේ සම්බන්ධ මාක්ස්වාදය. මට මේ පොත් ටික අහුන්නේ නැහැ කියවන්න. අධ්‍යාපනයේ සම්බන්ධ මාක්ස්වාදයේ විභාගයෙන් පස්සේ කියවලා බලන්න. ඔයිට වැඩිය වෙනස් මාර්ථකථනයක් එතන දෙනවා. ඉතින් අපේ ටීචර්ලා අපිට තියෙන්නේ මෙන්න මේ ස්වභාව ධර්මවාදයයි උපයෝගීතාවාදයයි අධ්‍යාපනයට යොදා ගන්න හැටි කතා කරා. බොහොම සරලයි. මේ කපිල සර්ගේ විෂයට බය වෙන්න එපා. මේක කොට දාන්න පුළුවන්. මේක ඇති දෙයක් නැහැ. මම ඒකයි කිව්වේ මේක ඇති දෙයක් නැහැ. දවසෙන් අපිට මේක ඉවර කරන්න පුළුවන් කියලා. අපි නැවත වරක් හම්බ වෙනවා. ළඟදීම දිනයක අපි හම්බ වෙලා අපි කතා කරනවා. ගලගමගේ සර්ලාගේ නෑ කපිල සර්ගේ මෙතන තියෙනවා ඉතුරු ටික 21 වන සියවසේ අධ්‍යාපන ක්‍රමය කොහොමද වෙන්න ඕන. ඊට පස්සේ අපේ මේ කපිල සර් එක කරපු අනිත් සර්ගේ කොටසක් වෙනවා මෙතන. ඔව්. ජනක සර් මෙතන තියෙනවා අධ්‍යාපනයේට ඔව් ටීචර්. අධ්‍යාපනයේට දර්ශනයේ ඇති වැදගත්කම කරුණු ටිකක් තියෙනවා. ඕනද කියන්නද? කියන්න ටීචර්. අධ්‍යාපනයේට දර්ශනයේ ඇති වැදගත්කම. කියන්න සේන. මිනිසාගේ ජීවිත ගැටලු ගැඹුරින් අධ්‍යයනය කොට හඳුනා ගැනීමට මිනිසාගේ ජීවිතය අපි ටීචර් ලියා ගමු. මේක අධ්‍යාපනයේට ඇයි දර්ශනයක් ඕන කියන එක කෙටියෙන් අපිට ඒ ටික දුන්නොත් හරි ප්‍රයෝජනවත්. ඔව් කෙටියෙන් තියෙන්නේ සර්. ඔව්. ටීචර්ලා අපේ ලියා ගන්නකො තරහ නැතුව තව විනාඩි 5ක් අධ්‍යාපනයේට දර්ශනයේ ඇති වැදගත්කම. දර්ශනීය අවශ්‍යතාවය එහෙම නැත්නම් වැදගත්කම. කියන්න ටීචර්. මිනිසාගේ ජීවිත ගැටලු හරි ගැඹුරින් අධ්‍යයනය කොට හඳුනා ගැනීමට හරි දෙවැනි එක මිනිසාගේ ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය තාර්කික චින්තනය ලබා ගැනීමට. තුන්වෙනි එක තමා ජීවත් වන සමාජයේ අපේක්ෂණ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට. තමා ජීවත් වන සමාජයේ අපේක්ෂණ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට. හතරවෙනි එක
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අවශ්‍ය අගයන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අවශ්‍ය අගයන් විශ්වාසයන් විනිශ්චයන් ලබා ගැනීමට මොකද මිස් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අවශ්‍ය අගයන් විශ්වාසයන් විනිශ්චයන් ලබා ගැනීමට පස්වෙනි එක ගුරුවරයාට ළමයා පිළිබඳ දැකීමට තමාගේ දර්ශනයක් ඇති කර ගැනීමට ගුරුවරයාට ළමයා පිළිබඳ දැකීමට තමාගේ දර්ශනයක් ඇති කර ගැනීමට මිස්ටේක් අපව කියන්න ගුරුවරයාට ළමයා පිළිබඳ දැකීමට තමාගේ දර්ශනයක් ඇති කර ගැනීමට ගුරුවරයාට දරුවා ගැන තමාගේ දර්ශනයක් යටතේ දකින්න අධ්‍යාපන දර්ශනය. හයවෙනි එක රටක අධ්‍යාපන ප්‍රතිපත්ති සැලසුම් කිරීමට රටක අධ්‍යාපන ප්‍රතිපත්ති සැලසුම් කිරීමට හත්වෙනි එක විෂය මාලාවක් තෝරා ගැනීමට හා ඉගැන්වීමේ ක්‍රියාමාර්ග සැලසුම් කිරීමට විෂය මාලාවක් තෝරා ගැනීම හා ඉගැන්වීමේ ක්‍රියාමාර්ග සැලසුම් කිරීමට මේ මිස් පොඩ්ඩක් සම්මා වෙන්න ඕනේ. ඒකේ මේ අධ්‍යාපන දර්ශනීය වැදගත්කම කියලා නේද තියෙන්නේ? අධ්‍යාපනයට අධ්‍යාපනයට දර්ශනීය වැදගත්කමයි අධ්‍යාපන දර්ශනීය වැදගත්කම දෙකක් නේද මිස්? මම දන්නේ මේ පොතේ තියෙන්නේ මේ අධ්‍යාපන දර්ශනීය වැදගත්කම කියලා. ඒක චුට්ටක් සර් පොඩ්ඩක් ඒක මේ පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. අපිට ටීචර් මේ ඕකේ දෙපැත්තක් තියෙනවනේ එකම කාසියේ දෙපැත්තක් වායි කිව්වනේ. දර්ශනේ නැතුව අධ්‍යාපනයේ පවතින්නෙත් නැහැ අධ්‍යාපනයේ නැතුව දර්ශනයේ පවතින්නෙත් නැහැ. දැන් මට මේකේ මේ කරුණු මිනිසාගේ ජීවිත ගැටලු ගැඹුරින් අධ්‍යයනය කර හඳුනා ගන්න. එහෙනම් මේ මොකද්ද මේ? මිනිසාගේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය තාර්කික චින්තනය ලබා දෙන්න. එහෙනම් මොකද්ද මේක? දර්ශනයෙන් අධ්‍යාපනයට ඇති වැදගත්කමද අධ්‍යාපනයට දර්ශනයේ ඇති ප්‍රයෝජනද? මේක අධ්‍යාපනයට දර්ශනය කියන කෑල්ලෙන් ඇති ප්‍රයෝජනය තමයි මේ කියන්නේ. ගුරුවරයා දරුවා ගැන දැකීමට තමන්ගේම දර්ශනයක් ඇති කරගන්න. ඒ කියන්නේ අධ්‍යාපන කාර්යය සඳහා දර්ශනයේ ඇති වැදගත්කම තමයි මේ කියන්නේ. මම හරි නේද ටීචර්? කොහොම කරත් කරකවල ලියන්න පුළුවන් වෙයි නේද? කොහොමත් ඔය ටික තමයි එන්නේ. ඔක තමයි සම්පූර්ණයට කියන්නකො පොඩ්ඩක්. විෂය මාලාවක් ඉගෙනුම් ක්‍රියාමාර්ග සැලසුම් කරන්න මේක අවශ්‍ය වෙනවා. මිස් 4 වෙනි එක චුට්ටක් කියන්නකෝ ආයේ. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අවශ්‍ය අගයන් විශ්වාසයන් විනිශ්චයන් ලබා ගැනීමට මේ අධ්‍යාපනයේට දර්ශනයේ තියෙන වැදගත්කම් ටික තමයි කියන්නේ. තව තියෙනවද ටීචර් කරුණු? නෑ කියන්නේ. පස්වෙනි එක මොකද්ද මිස්? මොකද්ද සර්? පස්වෙනි එක මොකද්ද? ගුරුවරයාට ළමයා පිළිබඳ දැකීමටත් තමාගේ දර්ශනයක් ඇති කර ගැනීමට. දෙවෙනි එක පොඩ්ඩක් කියන්නකෝ. මිනිසාගේ ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය තාර්කික චින්තනය ලබා ගැනීමට. තව තියෙනවා නම් කරුණු ටික කියන්නකෝ ටීචර්. නෑ ඒක නෙමෙයිස තියෙන වෙන එකක් දාර්ශනික මේ දර්ශනයන් හදන්න දාර්ශනිකයන්ට බලපාපු හේතු තියෙන ටික. නෑ ඒක අවශ්‍ය නෑ අපිට. නෑ ඒක තමයි. ළමා කේන්ද්‍රීය අධ්‍යාපනය ඒවා තියෙනවා. හත්වෙනි එකත් පොඩ්ඩක් කියන්නකෝ මිස්. නැවත. මේ ටික තියෙන විෂය මාලාවක් තෝරා ගැනීමට හා ඉගැන්වීමේ ක්‍රියාමාර්ග සැලසුම් කිරීමට. හරි. මේ කරුණ තියෙන අර පොතේමද අර දාලා තියෙන? ඔව් ඒ පොතේම තමයි තියෙන්නේ. ඔන්න ටීචර් අපිට කපිල සර් උගන්වපු දේශන ටික ඔන්න අපි අද අවසන් කරා. එතකොට